අද මේ මොහොතේ ප්‍රාතිහාර්යයක් කරන්න බලාගෙන ඉන්නවා. මේ ප්‍රශංසාව මැද දෙවියන් වහන්සේගේ වැඩ සිටීම ජීවමාන වෙනවා. හිර වෙලා ඉන්න තැනින්, වහල් වෙලා ඉන්න තැනින්, අඳුරට අහු වෙලා ඉන්න තැනින් ඒ වැඩ සිටීමට පුළුවන් අපිව ගලවා ගන්න. ජේසු ඒකට බෑ කියද්දී අකමැති වෙද්දී මේ කාර්ය උන්වහන්සේට ආරාධනා කරන්න. එන්න ස්වාමිනී, මගේ ස්වභාවය ඇතුළේ මාව පාලනය කරන්න. මගේ ප්‍රේමවන්තයනි, ඔබයි මමයි මේ මොහොතේ මේ සැඳෑවේ දෙවිඳුන්ව නමදින්න යනවා. මේ විශ්වයේ මැවූ දෙවි සම්විධානන ඔබයි මමයි නමදින්න යනවා. අද මගේ නෙත ගැටුණ එක වචනයක්. මට සාමාන්‍යයෙන් පුරුදු සම්විධානෝ මාගේ ඩේරානෝය කියලා. නමුත් මම දැක්ක එතන සම්විධානෝ ඔබගේ ඩේරානෝය කියලා. මම තිගෙස්සිල බැලුව ඇයි එහෙම තියන්නේ කියලා. ඊට පස්සේ මට මතක් වුණේ අද ඔබගේ දවස. සම්විධානෝ අද ඔබගේ එන්ඩේරානෝ. මගේ ප්‍රේමවන්තයනි, අපි උන්වහන්සේගේ පසුපස යන ගැල, උන්වහන්සේ අපට පෙරටුව යන එන්ඩේරානෝ. මගේ ප්‍රේමවන්තයනි, අද ඔබව නිල් තන නිල් මත උන්වහන්සේ සතපන්න යනවා. මගේ ප්‍රේමවන්තයනි, අද නැති වූ ඔබව ඒ 99 පසක තියලා උන්වහන්සේ සොයාගෙන එනව නිසා මගේ ප්‍රේමවන්තයනි, අදහන්න උන්වහන්සේ ඔබ ඉන්න ස්වභාවයටම කිට්ටු දෙවි දානන්ට මේ මොහොතේ ස්තුති කරමු. හalleluya ස්වාමී ප්‍රශංසාවේ ස්තුති ජේසුනි ප්‍රශංසාවේ නමස්කාර වේවා ස්වාමී හalleluya නමස්කාර වේවා ජේසු හalleluya හalleluya ප්‍රශංසාවේ ස්තුති ප්‍රශංසාවේ ඔබ
වේවා ජේසු. නමස්කාර වේවා ස්වාමී. හාලෙලූයා. ස්වාමිනී දේව වචනේ කියවෙනවා වගේ ඔබ වහන්සේ ආදරණීය තාත්තා කෙනෙක්. ඔබ වහන්සේ කවමදාක්වත් අපිවත් හරින්නේ නැහැ ස්වාමිනී. ජේසුනි ඔබ වහන්සේ පක්ෂපාතී. ඔබ වහන්සේ අපිව ආදරයෙන් බලා ගන්න තාත්තා. අපි කාටද බය වෙන්න ඕනේ ස්වාමිනී? ජේසු අපිව ආරක්ෂා කරනවා නම් ස්වාමින් වහන්සේ අපිව වැළඳගෙන මේ ජීවිතේ පුරාවටම අපිව ජීවත් කරවනවා නම් අපි කාටද බය වෙන්න ඕනේ ස්වාමිනී? එනිසා මගේ මිත්‍රවරුනි අපිට අවස්ථාවක් උන්වහන්සේ දීලා තියෙනවා. මේක ප්‍රශංසා කිරීමේ අවස්ථාවක්. අපි ලබලා තියෙන හැම දෙයකම අපි විශේෂයෙන්ම උන්වහන්සේගේ දයාව කරුණාව අපේ ජීවිතවල අපිට අත්දැකීමක් වෙලා තියෙනවා. අපි නිරන්තරයෙන්ම උන්වහන්සේගේ ආදරය අත් විඳිනවා හැම මොහොතෙම. ඒ නිසාම මේ වචන අපි මතක් කරගමු. ක්‍රිස්තුස් වහන්සේ අපිට පක්ෂ නිසා අපි කාටද බිය විය යුත්තේ? උන්වහන්සේ අපේ ජීවය, උන්වහන්සේ අප තුළ තියෙන හුස්ම ජේසුමයි. ඒ නිසා අපි ඉන්න තැනින් අපි අත් දෙක ඔසවමු උන්වහන්සේට. අපේ හදවත ඔසවමු අපි උන්වහන්සේට. අපි මේ මොහොතේ ජේසුට ස්තුති කියමු, තාත්තට ස්තුති කියමු, ශුද්ධාත්ම වහන්සේට ස්තුති කියමු. හාලෙලූයා ස්වාමී. මහිමය වේවා ජේසු. නමස්කාර වේවා ස්වාමී. ඔබ වහන්සේගේ ආදරයෙන් අපිව වෙන් කරන්න බැහැ ස්වාමී. කිසිම දෙයකට වහන්සේගේ ආදරයෙන් අපිව වෙන් කරන්න බැහැ මගේ ස්වාමී. හාලෙලූයා. 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 මහිමය වේවා ස්වාමී. ප්‍රශංසා වේවා ස්වාමී. ස්තුති මගේ ස්වාමී. Hallelujah, 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 hallelujah. Stuti Swami. පියනොමවි කිසිදා ඉදිරිය දෙසම බලා ඔබේ සැලසුම එලෙසේ මා තුළ ඉටු වේවා. වචනයේ පුරාවටම දෙවියන් වහන්සේ ගැන සඳහන් කරනකොට විටින් විට සඳහන් වෙනවා. උන්වහන්සේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ජාකොබ්ගේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ජෝසප්ගේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ මෝසස්ගේ දෙවියන් වහන්සේ. මොකක්ද අපිට මේ මතක් කරන්නේ? උන්වහන්සේ මතක් කරනවා. ඔබට මට මතක් කරනවා. උන්වහන්සේ යුගාන්තයතෙක් රජකම් කරන දෙවිදානන්. යුගයෙන් යුගයට පරම්පරාවෙන් පරම්පරාවන් වලට රජකම් කරන දෙවිදානන්.
උන්වහන්සේගේ රාජ්‍යත්වය පහ වෙන්නේ නැහැ. උන්වහන්සේගේ සිංහාසනය පහ වෙන්නේ නැහැ. උන්වහන්සේගේ සුරක්ෂාව දිය වෙන්නේ නැහැ. උන්වහන්සේගේ පොරොන්දු මැකිලා යන්නේ නැහැ. උන්වහන්සේගේ ආදරය හිඳෙන්නේ නැහැ. යුගයෙන් යුගයට පරපුරෙන් පරපුරට තව තවත් ශක්තිමත්ව ඒ ආදරය මනුස්ස හදවත්වලට ජීවිතවලට ගලනවා. හේබ්‍රවරුන්ට ලියපු ලියුමේ පාවලතුමා 10 සඳහන් කරනවා. උන්වහන්සේ ස්වර්ගයන් මැව්වා. උන්වහන්සේ පොළවන් මැව්වා. මේ දේවල් පහ වෙලා යනවා. හැබැයි මේ දේ මවපු තනන් වහන්සේ විරාජමානව යුගයෙන් යුගයට රජකම් කරනවා. මගේ ප්‍රේමවන්තයනි, මෙවන් දෙවිදානන් කෙනෙක් ඉදිරියේ දෑත් ඔස්සවලා හදවත විවෘත කරලා ප්‍රශංසාවේ මුඛයක් විවෘත කරන ජීවිතය ආශිර්වාදිතයි, වාසනාවන්තයි. ඒ හින්දා මේ මොහොතේ, මේ සන්දෑවේ අපේ ප්‍රශ්න අරගල අමතක කරලා අපි මේ දෙවියන් දිහාවට අපේ අවධානය යොමු කරලා අපි උන්වහන්සේට කියමු, "ඔව් ස්වාමිනී, ඔබ වහන්සේ ජාකොබ්ගේ දෙවියන්, ඔබ වහන්සේ ආරෝන්ගේ දෙවියන්, ඔබ වහන්සේ ජෝසප්ගේ දෙවියන්, ඔබ වහන්සේ මෝසස්ගේ දෙවියන්. ඒ විතරක් නෙමේ ස්වාමිනී, ඔබ වහන්සේ බිඳුණු පාපිෂ්ඨ මගේ ස්වාමියාණන්. ඒ හේතුවම කරුණ කොටගෙන මගේ හදවත, මගේ දෑත මම ඔබ වහන්සේට ඔස්සවලා ප්‍රශංසා මැද යුගයෙන් යුගයට වැජිබුණු සමිදානනි, අපි ඔබ වහන්සේට නමස්කාර කරනවා. ස්තුතියි ස්වාමිනී, ප්‍රශංසා වේවා, මහිමය වේවා. ඔබේ රාජ්‍ය, ඔබේ සිංහාසනය, ඔබේ ආදරය, ඔබේ සැලසුම් යුගයෙන් යුගයට පවතිනවා ස්වාමිනී. එය වෙනස් වෙන්නේ නැහැ. නමස්කාර වේවා, නමස්කාර වේවා, මහිමය වේවා. ඔබ වහන්සේට අපේ අවධානය යොමු කරනවා ස්වාමිනී. නමස්කාර වේවා. ඔබේ නියමයන් ඉටු වෙනවා ස්වාමිනී. ඔබ වහන්සේ කාලේ අවකාශ අපබවා ග්‍රහණය කරපු දවිදානන්, ඔබ වහන්සේ මරණය පරාජය කරපු සමිදානන්. නමස්කාර වේවා, මහිමය වේවා. සිද්ධි සිදුවීම් වලට අපව යට කරන්න බෑ ස්වාමිනී. නමස්කාර වේවා. ඔබ වහන්සේ ජීවමානයි, ඔබ වහන්සේ ජීවමානයි. මරණය පරාජය කරමින් ජීවමාන වුණු සමිදාන ඔබ වහන්සේ අප මැදේ ජීවමානයි. ප්‍රශංසා මැද සිහසුන් නරා වැඩ සිටින සමිදානනි ඔබ වහන්සේ ජීවමානයි. නමස්කාර වේවා, මහිමය වේවා. නමස්කාර වේවා, මහිමය වේවා. නමස්කාර වේවා. ප්‍රශංසා මැද වැඩ සිටිනා සුවිශුද්ධ වූ රජිදා ඔබයි. මහිමයෙන් සැමදා පිරිලා සැම කල්හිම වැඩ වසයි. අපිට හිතෙනවා අපි මුහුණ දෙන ප්‍රශ්නය තමයි අපේ ජීවිතයේ කේන්ද්‍රය. අපි හිතනවා අපේ වටේ තියෙන අස්ථිරත්වය තමයි හැමදේම පාලනය කරන්න කියලා. හැබැයි මෙන්න අද හවස ඔබට මට ආරාධනා කරනවා. ඔබේ ජීවිතය කේන්ද්‍රස්ථානයට අරගෙන එන්න. යථාර්ථයට අරගෙන එන්න. මොකක්ද යථාර්ථය? ඔබේ මගේ වටේ මොන දේ සිද්ධ වුණත්, ඔබේ මගේ පරිසරයම තුල මොන දේ සිද්ධ වුණත්, ඔබේ මගේ ජීවිතය තුල මොන විදිය අපරාජිතකම් වලට පරාජිතකම් වලට අපි මුහුණ දුන්නා, මෙන්න ඔබේ මගේ ජීවිතයේ යථාර්ථය. ඔබව මාව මවපු තැනන් වහන්සේ ප්‍රශංසා මැද සැමදාම රජකම් කරනවා. ඔබේ මට ආදරය කරන ඔබ මාව ජයග්‍රහණය කරන දෙවිදානන් මහිමෙන් පිරීලා යුගයෙන් යුගයට රජකම් කරනවා. ඒ හින්දා ඔබ මම පරාජිත නෑ. ඒ හින්දා ඔබ මම තනි වෙලා නෑ. ඒ හින්දා ඔබ මම විනාශ වෙන්නේ නෑ. ඇයි ඔබ මාව මවපු සමිදානන් යුගයෙන් යුගයට ප්‍රතාපවත්ව රජකම් කරනවා. ජයග්‍රහණයෙන් රජකම් කරනවා. විජයග්‍රහණයෙන් පාලනය කරනවා. එහෙනම් මගේ ප්‍රේමවන්තිනි, අපේ හදවත්, අපේ දෑත් ඔසවලා විශ්වාසයෙන් උන්වහන්සේ දිහා බලාගෙන අපි උන්වහන්සේට නමස්කාර කරමු. ස්තුතියි ස්වාමී, ප්‍රශංසා වේවා, නමස්කාර වේවා, මහිමය වේවා, නමස්කාර වේවා. ඔබ වහන්සේගේ සිංහාසනෙ නිමක් නෑ ස්වාමිනී. ඔබ වහන්සේගේ බලයට සීමාවක් නෑ ස්වාමිනී. නමස්කාර වේවා, මහිමය වේවා.
උන්වහන්සේට ප්‍රශංසා කරන්න. ප්‍රශංසා මැද උන්වහන්සේ රජකම් කරනවා මගේ ප්‍රේමවන්තයනි. ප්‍රශංසා මැද උන්වහන්සේ ඔබගේ පවුරු බිඳින්න යනවා මේ මොහොතේ මගේ ප්‍රේමවන්තයනි. අරගලය බිඳින්න යනවා. ඒ නිසා මගේ ප්‍රේමවන්තයනි උන්වහන්සේගේ නම දින්න. ප්‍රශංසා කරන්න. උන්වහන්සේ මේ ප්‍රශංසාව මැද ජීවමානයි ඔබ ළඟ මගේ ප්‍රේමවන්තයනි. හලෙලූයා. ප්‍රශංසාවේ මගේ ප්‍රේමවන්තයනි. ඒ ගීතිකාවේ ගැවුණා. ප්‍රශංසා මැද වැඩ සිටිනා දෙවිඳු ඔබයි මගේ ප්‍රේමවන්තයනි. උන්වහන්සේ සැබවින්ම ප්‍රශංසා මැද රජ කරන දෙවිදානෝ. ඔබට මේ මොහොතේ උන්වහන්සේ ද්විතීය නීති සංග්‍රහය 31:8 කියනවා. මම ඔබට පෙරටුව ගමන් කරනවා. මම ඔබට පසුපසින් ගමන් කරනවා. මම ඔබට දෙපසින් ගමන් කරනවා. බිය නොවන්න, නොකැළඹෙන්න. මගේ ප්‍රේමවන්තයනි, ප්‍රශංසා මැද රජකම් කරන ආබ්‍රහන්ගේ දෙවියන් වහන්සේ, මෝසෙස්ගේ දෙවියන් වහන්සේ, ජාකොබ්ගේ දෙවියන් වහන්සේ, ඔබගේ දෙවියන් වහන්සේ මේ සැන්දෑවේ ඔබට කියනවා ප්‍රශංසා මැද මගේ දුවේ පුතේ මම රජකම් කරනවා. ඔබ කොහොම හිටියත් මම ඔබව මේ මොහොතේ මේ ප්‍රශංසාව මැද එතර කරනවා. ඔබ ඉන්න අරගලේ මම දන්නවා මගේ දුවේ පුතේ. ඔබගේ රෝගේ මම දන්නවා මගේ දුවේ පුතේ. ඔබගේ අරගලෙන් මම ඔබ එතර කරනවා කියලා මගේ ප්‍රේමවන්තයනි. මේ සැන්දෑවේ උන්වහන්සේට මහිමයෙන් වැඩ සිටින උන්වහන්සේට ප්‍රශංසා කරමු. නමස්කාර කරමු. ස්වාමිනී ප්‍රශංසා වේමු. නමස්කාර වේමු. හලෙලූයා. නමස්කාර වේමු. එකම නමයි මා අදහන්නේ, එකම නමයි මා ඔසවන්නේ. එකම නමයි මා නම දෙන්නේ, එකම නමයි මා ඔසවන්නේ. ඒ නම ජේසුනි ඔබ වන්නේ, ඒ නම ජේසුනි ඔබ වන්නේ, ඒ නම ජේසුනි ඔබ වන්නේ, ඒ නම ජේසුනි ඔබ වන්නේ. ස්තුතියි ස්වාමී. ප්‍රශංසා වේවා ස්වාමී. ජේසුනී ඔබ වහන්සේ මහා මිලයක් ගෙවලා අපිට පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව ඉෂ්ට කරා. කුරුසේ යාගය හරහා ශුද්ධාත්මයන් වහන්සේව අප තුළට ඔබ වහන්සේ වැගිරුවා මගේ ස්වාමිනී. ඔබ වහන්සේ දුන්න පොරොන්දුවක්. ඔබ වහන්සේ කිව්වා මම ඔබව තනි කරන්නේ නැහැ. මම ඔබට තවත් කෙනෙක් එවනවා කියලා. ඒ කියන්නේ ඔබ වහන්සේ අපි තුළ සිටින ගමන්ම අප තුළට තවත් තැනන් වහන්සේ කෙනෙක්ව ඔබ වහන්සේ වැගිරුවා. ස්වාමිනී අපි දන්නවා ශුද්ධාත්මයන් වහන්සේගේ ස්පර්ශය තුළ අපේ ආත්මාවදියක් වෙනවා. අපිට ඔබ වහන්සේ වැත්තක් වෙනවා ජේසුනී. ඒ නිසා අපි මේ මොහොතේ අපේ තියෙන එකම එක යාඥාව මගේ ස්වාමිනී මේක මොහොතක් කරන්න. අපි හැම කෙනෙක්ම මේ ප්‍රශංසාවට සම්බන්ධ වෙලා ඉන්න අපි හැම කෙනෙක්වම ස්වාමිනී ඒ ආත්ම අවදියට ඇතුල් කරන්න කියලා. අපේ ඇතුළාන්තේ අලුත් ජවයක් ඇති කරන්න ස්වාමිනී. අපේ ඇතුළාන්තය නැවුම් කරන්න මගේ ස්වාමිනී. නැවත නැවතත් ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ ස්පර්ශය අපිට අලුත් කරන්න ස්වාමිනී. අපේ ආත්ම අවදි කරන්න ස්වාමිනී. ජේසුස් වහන්සේගේ ආදරය අපිට ඇත්තක් කරලා දෙන්න ස්වාමිනී. අපිට වහන්සේගේ මුහුණ අනාවරණය කරන්න ශුද්ධාත්මයන්නි අපි වහන්සේටමයි මේ ආරාධනා කරන්නේ. අප තුල ජේසුස්ගේ පටන්ගත්තු ක්‍රියාව අප තුල ජීවත් කරවන්න ශුද්ධාත්මයන්නි.
ස්තුතියි ස්වාමිනී. ප්‍රශංසා වේවා ජේසුනි. නමස්කාර වේවා ශුද්ධාත්මයනි. හාලෙලූයා 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 හාලෙලූයා. මහිමය වේවා ස්වාමිනී. ස්තුතියි මගේ ස්වාමිනී. හාලෙලූයා 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 ස්වාමිනී. ප්‍රශංසා Shuddhatmini, 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 Vasvalamin, Obe varam, Ma jeevithe, Puravan obe, ආලෝකයින් මා ජීවිතේ පුරවන් ඔබේ ආලෝකයින් පාපිෂ්ඨ දුබල අපි වෙනුවෙන් මැදිහත් වෙන්න. ඒ මෙන්ම ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණව දේව තාත්තගේ සැලැස්ම මත පිහිටලා ක්‍රිස්තුස් වහන්සේගේ අරමුණ වෙත ගමන් කිරීමට අපේ දුර්වල ජීවිත ශක්තිමත් කරන පිණිස දේව තාත්තෙදිහි මැදිහත් වෙන්නට නමෝ මරියනි ප්‍රප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රීනත්‍රණ ආශිර්වාදලත් වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශිර්වාදලත් දහමේ සාන්ත මරියනි දේවමෑණියනි පාපය පුදෙසා දැනුත් අපේ මරණ වේලේදී ප්‍රාර්ථනා කරමලව ආමේන්. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ආදර ජේසුනි වහන්සේගේ ජනතාව පෝෂණය කරන්න හුදෙක් සිතුවිලි වචන අදහස් වලට පමණක් සීමා වෙන්න අප තුල තියෙන
දුර්වලකමෙන් සීමාවෙන් එහාට අප රැගෙන යන්න. ස්වාමිනී වහන්සේගේ ආලේපය, වහන්සේගේ බලය, වහන්සේගේ ශක්තිය අප වෙත එවලා අපිව බලවත් කරන්න. වචනය තුලින් වෙනස් වෙන්නට, වචනය තුලින් අලුත් වෙන්නට, වචනය තුලින් නිදහස් වෙන්නට, වචනය තුලින් නැවත ජීවත් වෙන්නට අපව මෙහෙවන්න, අපව බලවත් කරන්න. මෙකිදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසාම අපට ලැබේවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ප්‍රේමවන්තනි, මේ සතියේ වචනය මම අත්ත වශයෙන්ම වෙන තේමාවක් ඔස්සේ ගමන් කරමින් ආපු වෙලාවක ලෝකේ හැම තැනම කොවිඩ් දෙවනි රැල්ල ගැන අවධානය ආපු සතියක්. ඒ වගේම ලංකාවේ අපිටත් එයට මුණ දෙන්න සිදු වුණා. ඒ නිසා මට හිතුණා ඒ තුලින් අපි මෙනෙහි කිරීමට ගියොත් අපිට උදව්වක් වෙනවා මේ කොවිඩ් රැල්ලට මුණ දෙන්න. හේතුව ඒක අපි ශාරීරිකව ආරක්ෂා වෙනවා විතරක් නෙමෙයි, තව ගොඩාක් දේවල් තියෙනවා. එකක් තමයි අපේ රටේ ලංකාවේ අපි ගොඩක් දෙනෙක් හිතුවා කොවිඩ් අභියෝගයට අපි මුණ දීලා ජය ගත්තයි කියලා. ඒ වගේම තමයි ඔස්ට්‍රේලියාවේ ගොඩක් අය කල්පනා කළා කොවිඩ් ජය ගත්තයි කියලා. හැබැයි ඔස්ට්‍රේලියාවේ අද මෙල්බර්න් නුවර සම්පූර්ණයෙන්ම වහලා. ලංකාවෙත් අපිට පේනවා ප්‍රශ්න ගොඩකට මුණ දෙනවා. එතකොට අපිට සිදු වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අපිට තේරෙනවා, මගේ ඇතුළෙත් තේරෙනවා, මම හිතන්නේ ඔබටත් තේරෙනවා, පළවෙනි සැරේට වඩා ආපහු මේකට මුණ දෙන්න අපේ ඇතුලේ අමාරුවක් තියෙනවා. ආපහු මේ විදිහට ගෙවල් වල ඉන්න තියෙන ප්‍රශ්නේ නැද්ද? විශේෂයෙන්ම රණ්ඩු වෙන පවුලක් නම් සුද්ධෝගිනි ස්ථානයේ කාලේ අඩු කරගන්න පුළුවන් හේතුව සුද්ධෝගිනි ස්ථානයේ ගෙදරට ගෙනල්ලා තියාගන්න පුළුවන්. එතකොට ඒ වගේම නැද්ද සමහර වෙලාවට මුදල් ප්‍රශ්න තියෙන අයට. එතකොට ආර්ථිකව ඔරොත්තු දෙන්නේ නැති අයට ඇතිවෙන බයවල් අපි බලපුවම ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න සිදු වෙනවා. එතකොට අපි ඇතුලේ මොනවාද ඇති වෙන්නේ? ඇතුලේ ඇති වෙන හැඟීම් තමයි තනිකම, loneliness, දුක. එතකොට හිස් බවක්, මොනවා කරන්නද දන්නේ නැහැ. හිස් බව මිනිස් ගොඩක් අයගේ එක තියෙනවා. ඒ වෙනකොට ගොඩක් වෙලාවට නිකම්ම අපිව කනස්සල්ලට වැටෙනවා. එතකොට ප්‍රශ්න ඇති වෙනවා නැද්ද? නිකම් පොඩි දේවල් වලට රණ්ඩු වෙනවා. සතුට, නිදහස නැති වෙලා යනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මේකේ තව පැත්තකුත් තියෙනවා මම දැක්කා. සමහර රටවල් වල සමහර මිනිස්සු දැන් නම් ඇති කියන තැනට ආවා. සමහර කිව්වා කොවිඩ් වලින් මැරෙන එක හොඳයි ගෙදර හිර වෙලා ඉන්නවට වඩා කියලා සමහරු හැමතැනම යන්න පටන් ගත්තා. නැද්ද? අපේ රටවල් වලත් එහෙමයි. කොවිඩ් වලට වඩා බලය අවශ්‍යයි කියන ගොඩක් වෙලාවට තීරණ ගන්න, ඉක්මන් ක්‍රියාවන් කරන්න මිනිස්සු යොමු වෙනවා. එතකොට ඇයි දැනත් අපි හිතමු සමහර රටවල් වල දන්නවා එළියට ගියොත් හැදෙනවයි කියලා.
දැනත් එළියට යනවා. අපේ වගේ රටවල් වල දන්නවා මේ තීරණය ගත්තොත් ඔය ප්‍රශ්නේ එළියට එනවයි කියලා. දැනත් ඒ තීරණය ගන්නවා. එතකොට මෙතනදී අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇයි අපි එහෙම වෙන්නේ? එක පැත්තකින් ඇතුලෙන් අපි දුක් විඳිනවා, හිර වෙනවා. අනිත් පැත්තෙන් සමහර වෙලාවට හැමෝටම අහිතකර තීරණ ගන්න අපිව පෙළඹෙනවා. එතකොට ප්‍රශ්නේ මම අද අහන්නේ, ඇයි අපි එවැනි තැනකට වැටෙන්නේ? මේක මං ගැඹුරින් කල්පනා කරනකොට මට හිතෙන දේ තමයි මේ සතියේ ඔබත් එක්ක බෙදා ගන්න. ප්‍රේමන්තේනි, මට තේරෙන විදිහට අපි මිනිස්සයෝ හැටියට අපි ජීවත් වෙන්නේ එළියෙන් ඇතුළට. outside in. මොකද්ද මේ එළියෙන් ඇතුළට ජීවත් වෙනවා කියන්නේ? අපේ සතුට අපිට ලැබෙන්නේ එළියෙන්. යන්න තැනක් නැත්තම්, විනෝද වෙන්න ක්‍රමයක් නැත්තම්, යාළුවෝ හම්බ වෙන්න බැරි නම්, චිත්‍රපටියක් බලන්න බැරි නම්, නැද්ද? පෙම්වතෙකුට පෙම්වතියෙකුට කතා කරන්න හම්බ වෙන්න අවස්ථාවක් නැත්තම් අපට වෙන්නේ අපිව ඇතුලෙන් වැටෙනවා. ඒකට හේතුව අපේ සතුට, අපේ නිදහස, අපේ හදවත පිරෙන්නේ එළියේ සිට ඇතුළට. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අපි ඒකට කියනවා outside in. ඒ නිසා දැන් එළියෙන් ලැබෙන්න තියෙන මාර්ග ඔක්කොම වැහුනම අපිව යතුලේ හිර වෙනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. එතකොට ගොඩක් වෙලාවට එහෙනම් අපි එළියෙන් ඇතුළට ජීවත් වීමේ මේ ගතිය නිසා අපි දුක් විඳිනවා. අනිත් පැත්තෙන් මිනිස්සයා කියන්නේ සම්බන්ධකම් වලින් ජීවත් වෙන සතෙක්. අනිත් සත්තු වගේ නෙමෙයි අපි සම්බන්ධකම් වලින් ජීවත් වෙන්නේ. ඒක ලස්සනට පේනවා ප්ලේන් එකක යන්න ගියාම. ප්ලේන් එකක යනකොට ජනාවාස එකට තියෙන්නේ. මිනිස්සු ජීවත් වෙන්නේ එකට. ඒ නිසා සම්බන්ධකම් නැතිකොට දුක් විඳින ගතියක් අපි ළඟ තියෙනවා. දැන් ඉතින් ඕකට උත්තරයක් හැටියට අපි යාඥාවට යනවා. හැබැයි වැඩේ තියෙන්නේ ගොඩක් අපි යාඥාවට ගෙනියන්නේ අපේ බාහිර අවශ්‍යතාවයන් සහ ප්‍රශ්න. මිසක් දෙවියන් එක්ක ඒ තනිකම, දෙවියන් අපේ ඇතුලේ අවශ්‍යතාවය පුරවනවයි කියලා අපට කියන්න බෑ. ඇයි අපි එහෙම කියන්නේ? අපි යන්නේ ගෙදර ප්‍රශ්නේ ගැන ජේසුට කියන්න. ආර්ථික ප්‍රශ්නේ ගැන ජේසුට කියන්න. අපේ අවශ්‍යතාවය ගැන ජේසුට කියන්න. එතකොට අපි යාඥා වෙලාවෙත් අපි හිතියේ ජේසුට කතා කළාට අපේ ලෝකයේ අවශ්‍යතාවයන් වල ප්‍රශ්න වලින් පිරීලා. අපි කවදාවත් බාහිර ලෝකෙන් එළියට ආවේ නැහැ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. සමහර වෙලාවට අධ්‍යාත්මික ජීවිතය කියලා ගොඩක් අයගේ තියෙන්නේ ඔය තැන විතරයි. ඉතින් කියනවා නේ ජේසුනි මේ ප්‍රශ්නේ මට විසඳලා දෙන්න. කෙනෙක්ගෙන් අහනවා කොහොමද ඔයා ජේසුගේ ආදරේ අත්දැකලා තියෙනවද? ඔව්. කොහොමද? මම හිතන්නේ නැති වෙලාවක මට සල්ලි වාගයක් හම්බ වුණානේ. එතකොට ජේසුගේ ආදරේ කියලා කියන්නේ බාහිර ක්‍රියාවක්. මට චෝදනා කරපු කෙනා
වරදිකාරයා වුණා. ඔක්කොමලා දැක්කා එයා තමයි වැරදි කියලා. දෙවියන් වහන්සේ මට ආදරය කළා. බලාගෙන යද්දී එතකොට අපේ දේව සම්බන්ධකම ඔක්කොම තියෙන බාහිර. බාහිරෙන් ඇතුළට. ඉතින් ජේසු මේක හොඳටම දැක්කා. කොච්චර හොඳට දැක්කද කිව්වොත් මේක වෙන කවුරුත් විස්තර කරපු නැති විදිහකට විස්තර කළා. ඉතින් අපි ඒක බැලුවොත් අධ්‍යාත්මික ජීවිතය දෙවියන් ගාවට ආවත් බාහිර ලෝකේ හිර වෙන විදිහ. මතෙව් 23:5 මං කිව්වට පස්සේ කියන්නේ ඔවුන් හැම දෙයක්ම කරන්නේ මිනිසුන්ට පෙනෙන පිණිසය. මේ කවුරු ගැනද කියන්නේ? පරිසිවරු ගැන. දැන් සුවිශේෂයේ බලවත් අසාධාරණයක් කරලා තියෙනවා පරිසිවරුන්ට. ඇයි සුවිශේෂයේ විතරක් කියවුවොත් අපිට හිතෙන්නේ පරිසිවරු තරම් නරක මිනිස්සු කට්ටියක් මේ ලෝකේ ආය හිටියේ නැහැ. හැබැයි ඉතිහාසයේ කියවනකොට අපිට පේනවා පරිසිවරු විශාල සේවාවක් කළා. පවුල්තුමත් පරිසිවරෙක්. එතකොට මොකක්ද ඒගොල්ලෝ කරපු සේවාව? ග්‍රීක රෝම සංස්කෘතිය ජුදා ආගමයි සංස්කෘතියයි නැති කරන්න යන යුගයක ඒගොල්ලෝ තමන්ගේ ආගමයි සංස්කෘතියයි රැක්කා. ඒක විශාල සේවාවක්. හේතුව ජුදා ආගම සංස්කෘතිය ඒගොල්ලෝ රැක්කා. ඒ නිසා ආගමට සම්පූර්ණයෙන්ම කැප වුණා, නීතිය ජීවත් වුණා. සමහර තැන්වල ඒගොල්ලෝගේ ජීවිත ක්‍රමය කියනවා නලරට ගහගත්තා දේව වචනය, අතේ ලියාගත්තා. මේගොල්ලෝ තමයි ආරක්ෂා කළේ ඒ දහම ඒ යුගයේ. හැබැයි ජේසු කියනවා ගැඹුරෙන් ආගම අල්ලාගෙන හිටියට ප්‍රශ්නයක් තිබුණා ඇතුලේ. ඒක තමයි පෙන්වන්නේ. මේක අපිට කණ්ණාඩියක් වගේ නැද්ද? අනිත් අයට අල්ලන්න නෙමෙයි. අපිට තියෙන පරීක්ෂාවක් මේ කණ්ණාඩිය අරගෙන මම දන්න ඔය වගේම අය ඉන්නවා අපේ මිසමේ. එහෙම නැත්නම් අපේ සංඝේ අයියෝ අපේ ගෙදර ඉන්න කෙනා බලන්න. ගෙදර කණ්ණාඩිය තමයි ගොඩාක්ම පැහැදිලි. එතකොට අපිට ටක් ගාලා පෙන්වන්න පුළුවන්. හැබැයි මෙතන ලස්සනට පෙන්නනවා. මේ කණ්ණාඩිය අපිට පෙන්වන්න. මොකද්ද කියන්නේ? මාපහු කියමු. ඔවුන් හැමදේම කරන්නේ මිනිස්සුන්ට පෙනෙන පිණිසය. බලන්න ඒගොල්ලන් එතන සීමා වෙලා. ඒගොල්ලන්ගේ ආගම දහම මිනිස්සු එක්ක යන ගනුදෙනුවක් වෙලා. ඊළඟට කියනවා ඔව්හු සුද්ධෝ ලියවිලි පාට සඳහන් බඳන පළල් කරගෙන නලලෙහිද බාහුවලද පළඳිති වස්ත්‍රවල දාවලු මහත් කරති. ජේසු මේක බලන් ඉඳලා කිව්වේ මොකද්ද කිව්වේ? මේ ඔක්කොම ආගමික ලකුණු පාවිච්චි කරන්නේ මිනිස්සුන්ගේ අවධානය ගන්නයි. ප්‍රශංසා. ඉතින් ඇත්ත වශයෙන්ම මේක දුප්පත්කමක්. ඇයි? දෙවියන්ව අඳුනන්නේ නැහැ. දෙවියන්ව සම්බන්ධකමකින් අත්දකලා නියම නිදහසකට ඇතුල් වෙන්න දන්නේ නැහැ. බාහිර දෙයට ආගමත් සීමා වෙලා. ඉතින් මේක ලේසියෙන් අපිටත් වෙනවා. අපි පොඩි කාලේ ඉඳලම ආගම අදහන්න පුළුවන්. ඔක්කොම බාහිර දෙයට සීමා වෙලා. ඇතුලෙන් සමාවෙන් එළියෙන් ඇතුළට. බලන්න ඊළඟ වාක්‍යය 23:6. මංගල්‍ය භෝජනවලදී අපහු කියමු බලන්න. මංගල්‍ය භෝජනවලදී මූලාසනයේතද ධර්මශාලාවලදී ප්‍රධාන අසුන් වලටද දැක්කද තනතුරු තත්වයන්. ඇයි තනතුරු තත්වයන් අවශ්‍ය? බලන්න නිකන් හිතලා බලන්න. ඇයි
තනතුරකින් තත්වයකින් වටිනාකමක් හම්බ වෙනවා. නැද්ද? කවුරු හරි කිව්වොත් එන්න ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා ඉඳ ගන්න කිව්වම ඒකේ වටිනාකමක් හම්බ වෙනවා. මම ගොඩක් වටිනවා. කවුද මේ වටිනාකම දෙන්නේ? මිනිස්සු. මිනිස්සු මන් දිහා බලලා ෂා මෙයාගේ වටිනාකම. එතකොට බලාගෙන යද්දී ගොඩක් මිනිස්සුන්ට එතනින් එහා වටිනාකමක් නැහැ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. පැහැදිලිද මං කියන දේ? ඉතින් සුද්ධවන්තයෙක් ඉන්නවා. ඒ සුද්ධවන්තයා ජේසු ජීවත් වෙච්ච තැන්වලට ලං වෙලා ජීවත් වෙන්න ඕන කියලා ජෙරුසලමට ඇවිල්ලා අවුරුදු ගාණක් ජීවත් වෙලා තියෙනවා. පස්සේ තමයි හොයාගත්තේ. කොයිද ජීවත් වුනේ? කන්‍යාරාමයක රස්සාවක් කළා. මොකද්ද කරපු රස්සාව? වත්ත බලා ගත්තා. හැබැයි අධ්‍යාත්මික ජීවිතයේ දියුණුම මිනිස්සෙක් යාගේ අධ්‍යාත්මික ජීවිතේ වටිනා ලියවිලි අදත් බලනවා මිනිස්සු. කාටවත් කිව්වේ නැහැ කවුද කියලා. ඇයි කිව්වේ නැත්තේ? උන්වහන්සේට ඕන වුණා මේ ඇතුලේ තියෙන අත්දැකීම තුලම ඉන්න. මට නම් තේරෙන්නේ ඒ තමයි පෝසත්කම. මට නම් තේරෙන්නේ මේ තමයි දුප්පත්කම. මොකද්ද දුප්පත්කම? ඇතුලෙන් වටිනාකමක් ගන්න දන්නේ නැති අයට එළියෙන් එකක් ගන්න පොර කන්න සිදු වෙනවා. ඉතින් අනිත් අයට ගැන කියන්න ඕනේ. මගේම අතීතයේ බැලුවොත් මට මතක් වෙනවා මේ අත්දැකීමේ මුල් කාලයේදී කිසිම නායකත්වයක් තනතුරක් තත්ත්වයක් නැතුව සේවය කරන්නත් ජීවත් වෙන්නටත් මහන්සි වෙන්නටත් පුදුම නිදහසක් තිබුණා. හැබැයි කල් යනකොට තනතුරු හම්බ වුණාම පිළිගැනීම වැඩි වුණාම මම තෝරාගත්තේ ගොඩක් වෙලාවට ආදරය පිළිගැනීම ප්‍රසිද්ධත්වය වැඩියෙන් හම්බ වෙන තැනට පිළිතුරු දෙන්නයි. ඒ විතරක් නෙමෙයි. ඒ වගේ පිළිගැනීමක් ආදරයක් තත්ත්වයක් නැති තැන්වලට හිමීට මොකක් හරි කියලා ෂේප් වෙන්නයි. සේවය වුණත් තෝරගත්තේ එහෙමයි. එතකොට බලාගෙන යද්දී කවුරු හරි මගෙන් ඇහුවනම් ඕක නේද ඔබ කරන්නේ? හොඳටම තරහයක් යනවා. එහෙම කියන්නේ කොහෙද? මම කොච්චර කැපවීමකින් සේවය කරනවද? හැබැයි ඇත්තම තමයි අර නිදහස් අතුලාන්ත පිළිතුරු දීම වෙනුවට ආපහු එළියෙන් ඇතුළට ජීවත් වෙන්න පුරුදු වුණා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඒ නිසා ඔබනුත් මං අහන්නේ මේ කණ්ණාඩියෙන් අපි අද බලමුද? මේ ලොක්ඩවුන් එකේ මේ අමාරු කාලේ ඇයි අපිට ඇතුලෙන් හිරවීමක් එන්නේ? ඊළඟට බලන්න වෙච්ච වැඩි ඉතින් ඊළඟ වගන්තිය කියනවා. වෙළඳ පොළවලදී ගෞරවචාර ලැබීමටද මිනිසුන් විසින් ගුරු දේව කියා අමතනු ලැබීමටද ප්‍රිය කරති. හරි ආසයි මිනිස්සු වටිනාකමක් දෙනකොට. අන්තිමට වෙන්නේ ඒව ඇතුලේ මිනිස්සුන් එක්ක හිර වුණා. දෙවියන්ගේ අත්දැකීම නැති වුණා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. පැහැදිලිද මං කියන දේ? හොඳට තේරුම් ගන්න ඕන. මේකට අපි කියනවා එළියෙන් ඇතුළට. මේක අපිට මේ කාලේ හොඳට අපිට තේරෙනවා. එළිය වහලා තියෙනකොට ඇතුලේ මොකුත් නැහැ. එළිය හිර වෙනකොට ඇතුළ හිස්. එතකොට ඔකට උත්තරේ මොකක්ද?
ඒකට උත්තරේ අපි සමිදානන් දෙස බලපුවහම හම්බ වෙනවා. ලස්සනට තියෙනවා. අපි ජේසුගේ ජීවිතය පොඩ්ඩක් බලමු. මාක් 1:35. මාක් 1:35. හිරු උදාවට බොහෝ කලින් කියන්නේ උන්වහන්සේ අවදිව හුදකලා තැනකට ගොස් එහි යාඥා කළසේක. දැක්කද? උදේ පාන්දර කවුරුත් නැති වෙලාවක, පේන්නේ නැති වෙලාව, අපරාධේ 3-4 දෙනෙකුට කියලා ගියා නම් මේගොල්ලෝ අපිට වටිනාකමක් දෙයි, අනිත් අයට කියයි බලන්න මෙයා උදේ පාන්දර යාඥා කරනවා. නැත්තම් මොකටද? කිසිම සතුටක් නැහැ, කවුරුත් දන්නේ නැත්තම්. හැබැයි ජේසුස් උදේ පාන්දර හිරු උදා වෙන්නට බොහෝ කලින් මොකද කලේ? ගිහිල්ලා දේව තාත්තා එක්ක තනියම කාලය ගත කළා. ජේසුගේ ජීවිතේ තව ක්‍රමවේදයක් තිබුණා. මොකක්ද ඒ? තමයි ඇතුළෙන් එළියට. එළියෙන් ඇතුළට නෙමෙයි, ඇතුළෙන් එළියට. එතකොට ජේසුට අපිට කියන්න පුළුවන් මනුස්ස භාෂාවෙන් ගත්තොත් ඇත්ත වෙලා තිබුණේ, යථාර්ථය වෙලා තිබුණේ, වටිනාම වෙලා තිබුණේ දේව තාත්තා එක්ක තිබුණු සම්බන්ධකම. ඉතින් ළඟදී මම පෞද්ගලික යාඥාව කරනකොට මට ඔළුවට සිතුවිල්ලක් ආවා. ඒ සිතුවිල්ල තමයි සමහර විට තව අවුරුදු 10ක් විතර යනකොට අපි මේ ලෝකේ නොඉන්න පුළුවන්. එතකොට මම කල්පනා කළා මම කොහෙද ඉන්නේ එතකොට? මගේ බලාපොරොත්තුව තමයි දේව තාත්තා එක්ක, ජේසුස් එක්ක, සුදාම්මයන්ව එක්ක ඉන්න යන්නේ. එතකොට මගේ ඔළුවට ආපු සිතුවිල්ල තමයි එහෙනම් වැඩි කාලයක් ගත කරන්න යන්නේ කොහාටද වැඩි අවධානයක් තියෙන්නේ ජීවිතේ? තාත්තව, ජේසුව, සුදාත්මයන්ව සතුටු කරනවද? මිනිස්සු එක්ක තියෙන ප්‍රශ්න විසඳගෙන ජීවත් වෙන්නද? බලාගෙන යද්දී කාලේ අඩුයි කියලා දැනගත්තත් මේකට තමයි හිර වෙලා ඉන්නේ. මේක තමයි අපේ තියෙන ගැටලුව. හැබැයි ජේසුස් බලන්න ඒ මනුස්ස ස්වභාවයේ තිබුණට මොකද කළේ? මේ තාත්තා එක්කයි ඇත්ත, යථාර්ථය ඇති වුණේ. ඒක තමයි ජේසුගේ ඇත්ත. සත්‍ය තිබුණු තැන එතනයි. අපි තව බලමු. ලූක් 6:12 ලස්සනට තියෙනවා. ලූක් 6:12 තවද ඒ දවස්වලදී උන්වහන්සේ යාඥා කරන පිණිස කන්දකට නැගී දෙවියන් වහන්සේට යාඥා කරමින් මුළු රැය ගෙවුසේක. මුළු රැයම අපිට නම් මුළු රැය යාඥා කරන්න යාඥා පොත් 100ක් විතර ඕන. ගීතිකා සෑහෙන ගානක් ඕන. ඇයි මොනවා හරි කරන්න එපා. එහෙම කළත් නැද්ද? කිරනවා කියන්නේ කිලෝ ගණන්, ටොන් ගණන් කිරන්නේ. එතකොට හැබැයි අපි හිතමු චිත්‍රපටියක් පෙන්නනවා කියලා නියමෙට බලනවා. හේතුව ඇයි? අපේ හිත, හදවත මේ ලෝකේ තියෙන්නේ. ජේසුගේ තිබුණේ දේව තාත්තා එක්ක තිබුණු සම්බන්ධකම. මම මේක කල්පනා කළා. මම දන්න යුගයක අපි ජීවත් වෙච්ච කාලයක, දැන් උනත් මිනිස්සු ගත කරන කාලයක මුළු රෑම මොනවාද කළේ? අපි පාටියකට ගිහිල්ලා ඩාන්ස් කළා. ඒක තේරෙනවා. ඉතින් මුළු රෑක්ම ඩාන්ස් කරන්න පුළුවන්.
නැද්ද? විනෝදයක් තියෙනවා, බයිලා කියනවා, සින්දු කියනවා, රණ්ඩු වෙනවා නැද්ද? එතකොට මුළු රැයක්ම ටක් ගාලා යනවා. මුළු රැයම යාඥා කෙරුවා කිව්වම මොලේ පොඩි අප්සෙට් එකක් තියෙනවද? දන්නේ නැහැ. එතකොට බලන්න අපිට වෙලා බලාගෙන යද්දි මේ ජේසු මුළු රැයම යාඥා කෙරුවයි කියන්නේ අනේ ස්වාමීනි අර්ග දෙන්න මේක දෙන්න ඉල්ලන ලයිස්තු අරගෙන ගියේ නෑ. කාලේ ගත කළා දේවතාවත් එක්ක. ඒක තුල සතුටු වුණා, නිදහස් වුණා, අතුලාන්තයේ පිරුණා, ජීවිතේට මහා තේරුමක් ඇති වුණා. කොහොමද දන්නේ? ඊළඟ වාක්‍යයේ ලස්සන තියෙනවා 6:13 බලන්න. පහන් වූ කල උන්වහන්සේ සිය ශ්‍රාවකයන් කැඳවා ඔවුන් අතරින් 12 දෙනෙකු තෝරාගෙන ඔවුන්ට ප්‍රේරිතයෝ යයි නම් තැබූසේක. දැන් බලවාගෙන යද්දි මුළු රැයම හිඳලා තියෙන හේතුවක් එක්ක. මොකටද? මේ ජේසු පටන් ගත්ත වැඩේ උන්වහන්සේගෙන් පස්සේ දිගටම අරන් යන්න 12 දෙනෙක් තෝරාගන්න. කොහොමද තෝරාගත්තේ? කාගෙන්ද ඇහුවේ? සභාපතිගෙන් ඇහුවේ නෑ. නැද්ද? එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන කතිකාචාර්යගෙන් ඇහුවෙත් නෑ. කාගෙන්ද ඇහුවේ? දෙවියන් වහන්සේගෙන් ඇහුවා. දෙවියනි මුන් කාවද තෝරා ගන්නේ? බැලූ බැල්මට කරපු ජොබ් එක එච්චරම හොඳ එකක් නෙවෙයි වගේ. නැද්ද? තෝරාගත්ත 12 දෙනා සුදුසුකම් අතින් ප්‍රශ්න ගොඩයි. මේ මුළු රැයම දේවතාත්තට කියලාද මේ 12 දෙනා තෝරාගත්තේ? ඇයි ඒ? පළවෙනි කෙනා පේදුරු. පේදුරුට තිබුණා මමත්වයේ ප්‍රශ්නයක්. කොහොමද දන්නේ? පේදුරුට කිව්වා පේදුරු ඔබ මාව අඳුරන්නේ නැහැ. මම මේ පේදුරු මාව මරුවත් මං ඒ කියන්නේ බලාගෙන යද්දී තමන් ගැන බොරු ආත්ම විශ්වාසයක්. එයාව හැදිලා නැහැ හරියට. no formation අපේ භාෂාවෙන් කිව්වොත්. formation එක අප්සෙට්. එතකොට ඊළඟට ඒ පළවෙනි එක්කෙනානේ number 1 ශ්‍රාවකයන්ගේ තිබුණා number 1 2 3. එතකොට 2 and 3 කියන්නේ යාකොබ් සහ ජුවම්, ජේම්ස් and ජෝන්. එතකොට ඉංග්‍රීසියෙන් දෙන්නට නමක් තියෙනවා. ඒක සිංහලෙන් මම හොයා ගන්න ඕනේ. sons of thunder. sons of thunder කියන්නේ මොකද්ද මේ? ඒක බයිබලෙම තියෙන වචන නමක්. මට හිතෙන්නේ ඔය thunder කියන්නේ විදුලි කැටීමනේ. ඒ කියන්නේ ටක් ගාලා තරහ යනවා ඇති. ඕන රණ්ඩුවකට ඉස්සෙල්ලා යනවා ඇති. ඒ නිසා තමයි sons of thunder ටක් ගාලා ඇවිලෙනවා. ඒක පේනවා සුවිශේෂී එහෙම තැනක් තියෙනවා. කොහොමද තියෙන්නේ? ඒ කියන්නේ සමරිතානු ගමකින් එළවනවා ජේසුවයි ඒ තුන් දෙනා. එළවනකොට ඒ දෙන්නා මේ ජුවම් මේ සුවිශේෂී ලිව්ව ජුවම්. එතකොට අනිත් එක යාකොබ් මොකද කරන්නේ? ජේසුට යෝජනාවක් දෙනවා. මොකද්ද යෝජනාව? ස්වාමිනී අපි ස්වර්ගෙන් ගින්දර එවලා මේ නග මේ ගම විනාශ කරමු. ආපහු ෆෝමේෂන් එකේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට බලාගෙන යන්නේ දේවතාවතෙන් අහලා මේගොල්ලන්ව තෝරාගත්තේ නැද්ද? ඊළඟට ඒ දෙන්නගේ තවත් ප්‍රශ්නයක් තිබුණා. මොකද්ද? අම්මා අල්ලගෙන ඇවිල්ලා ලොකු තනතුරු දෙකට සෙට් වෙන්න බැලුවා. මම බලාගෙන යද්දී මේ මුළු රැක්ම යාඥා කළා මේ අයද තෝරාගත්තේ. දැන් අපිටත් තියෙන ඒ වගේ ප්‍රශ්නයක්. මොකද්ද? අපිටත් හිතෙනවා දෙවියන් වහන්සේගෙන් අහලා යමක් කෙරුවොත් වැරදෙන්න බෑ. කරදරෙන්න බෑ. බාධා එන්න බෑ. අපි හිතනවා ඒව ආවොත් ඕක දෙන්නන්සේගේ හරි තීරණය නෙවෙයි කියලා. බලන්න ජේසුස් මේ විතරක් නෙවෙයි බලාගෙන යද්දි සල්ලි ඔක්කොම දීලා තියෙන හොරෙක්ගේ අතට. එතන හොරාගේ අතට සල්ලි දුන්නා විතරක් නෙවෙයි ඒ මනුස්සයා පාවා දුන්නා. ජේසුට අහන්න තිබුණා දේවතාත්තගෙන් අහනවට වඩා හොඳයි හොඳ කවුරු හරි ප්‍රඥාවන්ත බුද්ධිමතෙක්ගෙන් ඇහුවනම් ඊට වඩා හොඳ අය තෝරලා දෙයි. හැබැයි බලන්න ඒකේ ප්‍රතිඵලය මම පෙන්නන්න.
පටන් ගමු පාවා දුන්න කෙනාගෙන්. පාවා දීමේ ප්‍රතිඵලය මරණය සහ උත්ථානය. බලාගෙන යද්දි දෙවියන් වහන්සේ මිතෝරත් පාවා දීම හරහා මරණයයි උත්ථානයයි පාප සමාවයි ගැලවීමයි ලෝකෙට ගෙනත් දුන්නා. ඒ නිසා තමයි උන්වහන්සේගෙන් අහන එක මිනිස්සෙක්ගෙන් අහනවා, මිනිසෙක්ගෙන් අහන්න ඕන, මිනිසෙක්ගෙන් අහන්න නැති අයට අපි ආත්ම විමසීමක් හැම වෙලාවෙම මෙහෙම කරන්න ඕන. හැබැයි දෙවියන් වහන්සේට සමන් දෙන්න ඕන. දෙක බලන්න වෙච්ච වැඩේ අර 11 දෙනාගෙන් පටන් ගත්ත ව්‍යාපාරය මම දන්න තරමට ලෝකේ නොකඩවා පවත්වාගෙන එන එකම සංවිධානය බවට පත් වෙනවා. මොකද සභාව අවුරුදු 2000ක් දවසක් එක්කෙනෙක් මට සභාවේ අඩුපාඩුකම් කියනකොට ළඟදී වුණා. එයාගේ ඇතුලේ තියෙන ප්‍රශ්නයක් මට කිව්වේ අඩුපාඩුකම් දැකලා මෙහෙමයි මං කිව්වේ දෙවියන් වහන්සේත් මේක විනාශ වෙන්න ඉඩ දුන්නේ නැහැ නේ. අවුරුදු 2000 මේ ගෙනලා තියෙන්නේ. ඒකට හේතුව මේ තුල දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. ඉතින් ඩොරති ඩේ කියන ලේඛිකාව, ලෝක ප්‍රසිද්ධ ලේඛිකාවක් ඇදහිල්ලට පස්සේ යහවේ. ඩොරති ඩේ කියනවා මිනිස් මට්ටමින් බැලුවොත් මහා අපරාධකාරයන් ඉන්න සංවිධානයක් වෙන්න පුළුවන්. හැබැයි ඇදහිල්ලෙන් බලපුවාම මේ ක්‍රිස්තුස් වහන්සේගේම ශරීරයයි. ඉතින් ඒක පුදුම සම්බන්ධකමක්. මේක කොහෙන්ද පටන් ගත්තේ? මේ රෑ යාඥාවෙන් වැඩි පටන් ගත්තේ. එතකොට බලාගෙන යද්දි ජේසුගේ ජීවිතය අරගෙන බැලුවොත් ඇතුලෙන් පිටට මේක තමයි අධ්‍යාත්මික ජීවිතයේ පුදුම ගමන. එතකොට අපි බැලුවොත් තව ටිකක් එහාට බැලුවොත් මතෙව් 14:23 මේ 14 තමයි මතෙව් 14 තමයි 5000කට කන්න දෙන්නේ. කොහොමද? අර කවුද කොල්ලෙක් ගෙනාපු පාන් උයි මාළුයි අරගෙන 5000කටම කන්න දුන්නා. ඉතින් ජේසු ඊළඟට පුදුම වැඩක් කළා. මොකද කළේ? ඒ සෙනග ඇදියා. ඇයි 5000කට කන්න දුන්නාට පස්සේ පුදුම සතුටක් ගන්න තිබුණා මේ මිනිස්සුන් එන්නේ. ජය වේවා, මහිමය වේවා, ගෞරවය වේවා. ළමේ දවස්වල පේනවනේ කොහොමද මිනිස්සුන්ට පුදුම සතුටක් ඇති වෙන විදිය මූණවල් පත්තු වෙනවා, ලයිට් බල්බ් දැම්මා වගේ. එතකොට ඇයි මිනිස්සුන් කියනවා ජය වේවා කියලා මිනිස්සු කියනකොට පුදුම සතුටක්. අපරාධේ ඒ සතුට විඳින්නේ නැතුව ඒ මිනිස්සුන් ඇරලා දානවා. ඊළඟට ශ්‍රාවකයන්වත් අරලා දානවා. නගින්න කියනවා බෝට්ටුවකට. කරලා බලන්න කරන වැඩි 14:23. උන්වහන්සේ ජනකාය යවූ පසු යාඥා කරන පිණිස වෙන්ව කන්දට වැඩියසේක. සවස් වූ කල්හි උන්වහන්සේ තනිව එහි සිටිසේක. මොකක්ද ඒ කළේ? තනියම ගියා. කා ළඟටද ගියේ? තාත්තා ළඟට ගියා. ඉල තාත්තේ ඔබ වහන්සේ පුදුම දෙයක්නේ කළේ කියලා සතුටු වුණා. අපි නම් කරන්නේ ඇම්බැට්ටියෝ ටික එකතු කරගෙන ඒ හැමෝ එක්කම අපි කියවනවා. බලන්න වෙච්ච වැඩේ දැක්ක නේද? මිනිස්සුන්ගේ මූණවල් වල කොහමද දැක්කද ඒකට හිතුණු දේ කියලා අපි මහිමයට පත් වෙනවා. ජේසු එතනින් එහා මිනිස්සුන්වත් ඇරියා. ඒ විතරක් නෙමෙයි ශ්‍රාවකයන්වත් ඇරියා. ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වුණා. ඇතුලෙන් එළියට. ඉතින් උතන ලස්සන දෙයක් තියෙනවා. සුද්ධාත්මේ ඔය සිද්ධිය මතෙව් සුවිශේෂයේම තමයි ඔය 14ෙම තමයි කියන්නේ. උන්වහන්සේ තව ටික වෙලාවකින් අන්න මේ ශ්‍රාවකයෝ මුහුදේ හිර වෙලා ගිලෙන්න යනකොට වතුර උඩින් ඇවිදගෙන එනවා.
අපි කියනවා ඒක ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වීම. ඒකට උදාහරණේ මට තේරෙන්නේ මතකට එන්නේ එලියා දිවස් ප්‍රසාදිවරයාට වෙච්ච වැඩේ. කොහොමද එලියා දිවස් ප්‍රසාදිවරයාට මොකද වුනේ? අර බාල් දිවස්වරු පරද්දලා වැස්ස වස්සවලා දැන් මොකද වුනේ? ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වෙලා දුවන්න පටන් ගත්තා. කොච්චර ආයෙන්න දිව්වේ? අස්ස කරත්තටත් ඉස්සෙල්ලා දිව්වා. මේ වයසක මිනිස්සෙක්. මොකද වුනේ? දේව බලය මේ සිද්ධිය හරහා ගලාගෙන ආවා. ජේසුස් බලන්න. මේකම තමයි වතුර උඩින් ඇවිදගෙන එන්නේ. මේ දේව තාත්තගේ මහා බලපෑම අත්දැක්කා. ඒක දේව තාත්තා එක්ක ඇතුලෙන් වින්දා. ඒක උන්වහන්සේගේ පෝසත්කම. මේක අපේ දුප්පත්කම. කවුරු හරි කියන්න නැත්තම් මොකටද? නැත්නම් කයිවාරුවක් ගන්න බැරි නම් මොකටද? අගේ කිරීමක් ගන්න බැරි නම් මොකටද? අපිව ඒවට හිර වෙලා. බලන්න පුදුම ලස්සනද මේක යන විදිය. ජේසුගේ ජීවිතයේ තිබුණ වෙනස අපි ජේසු අනුගාමිකයෝ කියනවා ගොඩක් වෙලාවට එළියෙන් ඇතුළට විතරයි. ඉතින් ඊළඟ වාක්‍ය බලන්න ජුවම් 6:15. ජුවම් 6:15 තියෙන්නේ ජුවම් සුවිශේෂයේ අර 5000ට කණ්ඩ දීමේ සිද්ධිය. මේක මම දැන් ගත්තේ මතේ 14න් ගත්තේ මතේ සුවිශේෂයේ. දැන් මෙන්න ජුවම් සුවිශේෂය. තමන් බලහත්කාරයෙන් අල්ලාගෙන රජකමට පත් කරන්නට ඔවුන් සැරසෙන බව ජේසුස් වහන්සේ දැනගෙන නැවත තනියම කන්දට වැඩියසේක. මං හිතන්නේ ජේසුස් වැඩි කාලයක් කන්දට තමයි ගියේ. ඇයි මේ මිනිස්සු එක්ක බෑ. ප්‍රශ්න ඇති වෙනවා, ගැටලු ඇති වෙනවා. උන්වහන්සේ මොකද කරන්නේ? යනවා කන්දට. අපි ගෙදර යනවා වගේ. මම යනවා ගෙදර. අපි පොඩි කාලේ රණ්ඩු ඉස්කෝලේ රණ්ඩු වුණාම ගෙදර යනවා. ඇයි ගෙදර තමයි සුරක්ෂිත බව තියෙන්නේ. ජේසුස් කන්දට නැග්ගා. අපි දන්නේ කන්දේ මොකද වුනේ කියලා. මම නිකන් හිතනවා නේ අපිට මවා ගන්න පුළුවන් නේ. ජේසුස් ගිහිල්ලා අහන්න නැති තාත්තේ රජ වෙන්නද? නැද්ද? කවුද කැමති නැත්තේ රජ වෙන්න? නැද්ද? මෙතන කවුරු හරි ඉන්නවා රජ වෙන්න කැමති නැති. රජින වෙන්න. එතකොට රජ වෙන්න කැමති ඔක්කොම. ඉතින් තාත්තේ එතකොට මට පුළුවන් මුළු රාජ්‍යම ගොඩනගන්න. මට පුළුවන් නියම නමස්කාරය ජෙරුසලමේ ඇති කරන්න. මට පුළුවන් රෝම රාජ්‍ය පරද්දන්න. නියම ජුදා රාජ්‍ය බිහි කරන්න පුළුවන්. ඒ වගේ රාජ්‍යයක් ග්‍රීක කාලේ මීට අවුරුදු 200කට ඉස්සෙල්ලා ජේසුස් එන්න අවුරුදු 200කට ඉස්සෙල්ලා මකබීවරුන්ගේ යුගයේ බිහි කළා. ජුදා රාජ්‍යයක්. ඉතින් ජුදස් මකබියස් කියන ඒ මිනිස්සයා හොඳ වෙලාවට සිංහලෙන් නෙමෙයි. එතකොට ඒ මිනිස්සයා ඒ නායකත්වය අරගෙන ජුදා රාජ්‍ය පිහිටුවා කෙටි කාලයකට. ඉතින් මේකටද මේක කරමුද? එතකොට තමයි දේව තාත්තා කියන්නේ නැත්තේ. පුතේ ඔය මිනිස්සු එන්නේ අධ්‍යාත්මික සත්‍යතාවයන් දැකලා නෙවෙයි. ඔය කණ්ඩ දුන්නු නිසා. ප්‍රශංසා විවා අද බලන්න ඔය දේශපාලන පක්ෂවල ඉන්න අයගෙන් ඇහුවොත් දේශපාලන පක්ෂවල තියෙන චින්තනය දර්ශනය මොකක්ද කියලා ඒකේ ඉන්න පුද්ගලයන්ගේ නම් කියන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒකටයි එයාගෙන් මට වැඩියෙන් කණ්ඩ හම්බ වෙයි. කණ්ඩ වෙයි. හැබැයි වැඩියෙන් එයාගෙන් හම්බ වෙයි. වැඩියෙන් මෙයාගෙන් හම්බ වෙයි කියලා ජේසුව යාඥාවේ තාත්තා හරි දැක්මේ පිහිටව. මේක තමයි යාඥාව වෙන්නේ. යාඥාවක් නැති අයට හරි දැක්මක් නැහැ. සම්පූර්ණයෙන්ම අහු වෙනවා. මනුස්ස මට්ටමට අහු වෙලා අපිව තල්ලු වෙලා. ඉතින් මොකද වුනේ? කොහොමද දන්නේ? එහෙම
වුණයි කියලා. මේකට පස්සේ උන්වහන්සේ කන්දෙන් බැහැලා එනවා. බැහැලා ආපුවම ආය සෙනග එනවා. ඇයි දවල් කෑමනේ දුන්නේ දැන්. රෑ කෑමත් හම්බ වෙයි කියලා. එතකොට තමයි ජේසුස් කියන්නේ උඹලා මා පසුපස එන්නේ මං දුන්න වචන නිසා නොව මං දුන්නු කෑම නිසායි. කොහෙන්ද හොයාගත්තේ? අර දේවතාත්ත පැහැදිලි කළා ඕක. අපිටත් උන්වහන්සේ යතිම්ම තියෙන අරමුණු අපේ ඇතුලේ පැහැදිලි කරනවා. ඕක තමයි යාඥාවේ වෙන්නේ අන්තිමට. අද මැග්නිෆිකාට් කියන ඒ කියවීම් පොතේ සභාවේ අද සිතුවිල්ල ලියලා තියෙන්නේ සියනාවේ කැතරින් කියන ඒ සුද්ධවන්තිය. සියනාවේ කැතරින් ඇත්ත වශයෙන්ම දේව ධර්ම පිළිබඳ ආචාර්යවරියක් හැටියට සභාවෙන් පිළිගත්. පුදුම විදිහට මේක ලියනවා සියනාවේ කැතරින්. ලියනවා කොහොමද දෙවියන් වහන්සේ ගාවට ආපුවම අපේ ඇතුලේ තියෙන නියම ස්වභාවය අපට පේන විදිහ. එතකොට මොකද වුනේ? එතකොට තමයි ජේසුස් කියන්නේ මේ අයට මේ අර රජ කරන්න ආපු අයට කියනවා උඹලා මා පසුපස ආවි අර නිසයි ඊළඟට කියනවා මගේ මස් කාලා ලැබුණ. එතකොට තමයි වැඩි අප්සෙට්. මේ මිනිහම නොවද කියන්නේ කියලා දාලා යනවා. අපරාධේ ඡන්දේ දිනන්න ලේසියෙන් දෙවනා. එතකොට මේ ශ්‍රාවකයෝ ඉන්න ශ්‍රාවකයෝ කරනවා උඹලත් යනවා ඵලයක්. ඇයි නිදහස ඇතුලේ කොහොමද නිදහස් වුනේ? තාත්තා ඉන්නවා. තාත්තගේ සහයෝගය සම්බන්ධකම තියෙනවා නම් එක මිනිස්සෙක් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අන්තිමට එහෙම තමයි උන්වහන්සේ ගැලවීම ගෙනාවේ. ලෝකෙට ගැලවීම ගෙනාවේ තනියම. එක මිනිස්සෙක්ගේ සහයෝගයක් ඇතුව නෙවෙයි. එතකොට ඒ තැනට යන්න ස්වභාවය ඇතුලෙන් එළියට. අපට උන්වහන්සේ කියනවා මා අනුව එන්න. අපි අර ශ්‍රාවකත්වයේ ඉගැන්වීම් වල මේ දවස්වල යනවා. උන්වහන්සේ පසුපස එනවායි කියන එකේ කොටස් දෙකක් තියෙනවා කියලා. එකක් ඇතුලෙන් උන්වහන්සේගේ ගමනට සම්බන්ධ වෙනවා. මේක තමයි මේ ගමන. එළියෙන් උන්වහන්සේ දුන්න දූතකාරිය කරනවා. අපි ගොඩක් වෙලාවට දෙලියෙන් කරන දූතකාරියට බහිනවා ඇතුලේ ගමන නතර වුණා. ප්‍රශංසා වේවා. අරගලයක් ආපුවම් බලන්න උන්වහන්සේ කරපු දේ මාක් 14:32. ශ්‍රාවකයෝ ගෙත්සෙමනි නම් වූ තැනට පැමිණියාය. මේ ගෙත්සෙමනි කියන තැන තේරුමක් තියෙනවා. ගෙත්සෙමනි කියන්නේ ඒගොල්ලන්ගේ භාෂාවෙන් කිව්වොත් වයින් කුඩු කරලා තලලා මේ මොනවාද මිදි මොකද්ද මිදි ගෙඩි තලලා කුඩු කරලා වයින් ගන්න තැන. ගෙත්සෙමනි. The pressure උන්වහන්සේ තන්ටමයි ගියේ. කුඩු වෙලා තැඩලලා මේ පීඩාව තුලින් ඇතුලෙන් ගැලවීම ලෝකෙට ගේන්න. පුදුම අලුත් වයින් හදන්න උන්වහන්සේ ගියේ. එතන ගියාම හදපු විදිය බලන්න. උන්වහන්සේද මා යාඥා කරන අතර ඔබ මෙහි සිටින්නයි ශ්‍රාවකයන්ට වදාළසේක. ආපහු පීඩාවට මුහුණ දුන්නේ කොහොමද? අසන්ට ගිහිල්ලා. එහෙනම් මෙන්න අපිට තියෙනවා කැඳවීමක්. බාධාවන් ප්‍රශ්න ගැටලු වට කරලා තියෙනවා නම් ආරාධනාවක් තියෙනවා අපිට. මොකටද? එන්න ඇතුළට. ඇතුලේ ගැඹුරු තැන ඔය පීඩාවට උත්තරේ තියෙනවා. ඔය පීඩාවටින් නිදහස තියෙනවා. අලුත් ආලෝකයක් ලැබෙන්න තියෙනවා. ඒක ලබාගෙන එළියට එන්න. ප්‍රශංසා ප්‍රශංසා මේ මට තේරෙන්නේ මේක එවැනි කාලයක්.
ඇතුලෙන් එළියට එන. ඉතින් මේක තමයි අධ්‍යාත්මික ගමනේ සිද්ධාන්තය. මේක සාමාන්‍ය භාෂාවෙන් කියලා දෙන්නත් පුළුවන්. කොහොමද දරුවෙකුට අම්මා කිරි දෙනවා. ඉතින් දරුවා පුදුම ආසාවක් අම්මා මව් කිරි බොන්න. ඒ නිසා තේරුම අඩු කාලේ ඒක නවත්තන්නේ. දැන් ඉතින් මොකද වුනේ? අවුරුදු 2ක් විතර යනවා. අවුරුදු 2ක් ගියාම දොස්තර කියනවා මව් කිරි නැවැත්තුවේ නැත්තම් මේ දරුවන්ට මන්ද පෝෂණය වෙන්න පුළුවන්, වැඩෙන්නේ නැහැ, නවත්තන්න ඕන. සමහරු මට කියලා දෙනවා දරුවා අඬනවා, හැපෙනවා. ඒකෙන් මට කිව්වා වඳිනවලු අනේ දන්නේ නවත්තන්න එපා. හැබැයි නැවැත්තුවේ නැත්තම් ඒ දරුවට යහපතක් වෙන්නේ. ඒ වගේ දෙවියන් වහන්සේ මොකද කරන්නේ? අපිව ගැඹුරු තැන් වලට ගෙනියන්න අපි කැමති නැති අත්දැකීම් හරහා අරගෙන යනවා, නැත්තම් තල්ලු කරනවා. අරගෙන යන්නේ අපි යන්නේ නැහැ නේ. අපි එන්නේ කියනකොට තල්ලු කරනවා. මොකටද? ඒ නිසා තමයි මාක්ස් විශේෂය කියන්නේ සුද්ධාත්ම ස්නාපනය ලැබුවම ජේසුව කාන්තාරයට යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලැබීම පිණිස ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන වචනේ driven, තල්ලු කළා දැම්මා. ජේසු කියන්නේ නැති අපි දන්නේ ජේසු කියන්නේ නැති පොඩ්ඩක් ඉඳලා යන්න බැරිද? නැන්ද දැම්ම යන්න ඕනද මේ වැඩේ? තල්ලු කළා දැම්මා. අපිවත් ඒකට වැටෙනවා. සමහරවිට අර්බුදයක්, සමහර වෙලාවට අසනීපයක්, සමහරවිට ප්‍රතික්ෂේප වීමක්, සමහරවිට බලවත් අසාධාරණයක්. මේ වහරහා අර නියම තැනට අපි යනවා. අපිට මේ භාෂාව තේරෙන්නේ නැතිකොට අපි දෙවියන් වහන්සේ එක්ක තරහ වෙනවා, ප්‍රශ්න එක්ක හැප්පෙනවා, ජීවිත කාලෙත් නාස්ති කරගන්නවා, වේදනාවෙන් කනස්සල්ලෙන් ජීවිතය ඉවර කරගන්නවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා. මෙතනදී මේ ඔක්කොම කරන්නේ මොකටද? අර ගැඹුරු තැනට එන්න කියන්නේ. තවත් ආලෝකයකට එන්න, තවත් මහා රසයකට එන්න. මා වෙනුවෙන් ජීවිතේ නැති කර ගන්නාට ජීවිතේ හම්බ වෙනවා. ලස්සනට අපිට හඳවනවා. මට හිතෙනවා මේ කාලේ අපිට මුණ දෙන්න වෙන සීමාවන්, බාධාවන්, ආර්ථික අංගකම් අපිට කැඳවනවා ඔය තැනට. අපි එතනට ආපුවම අලුත්ම ලෝකයක් අපිට උන්වහන්සේනාවන්නේ කරනවා. ඒක අල්ලන්න බෑ අරකේ නට. පොඩ්ඩි දේවල් වලට ඔක්කොම අතහැරලා ඒකට දුවනවා. අපිත් එහෙමයි නැද්ද? යාඥා කරනකොට ෆෝන් එකට පණිවිඩයක් එනවා, WhatsApp. හිතන්නේත් නැහැ. ටක් ගාලා ගත්ත බැලුවා. එළියෙන් ඇතුළට. මේ පොඩි දෙයක්. ඊට පස්සේ මම කල්පනා කළා මම මේක තීරණයක් ගත්තෙත් නැහැ. තීරණයක් ගන්න ටක් ගාලා අරගෙන බැලුවා. එච්චරට අපි මේකට අහු වෙලා. අපිට කැඳවනවා ඇතුලෙන් එළියට. මේක අපි අද ප්‍රයෝජනයක් කරගමු. මේ යුගය, මේ දවස් වලට අර්ථවත්ව මුණ දෙන්න. ඉතින් ගැඹුරට යන්න උදව්වකුත් තියෙනවා. ඉතින් ඒ උදව්ව ගැන මම කියන්න ඕන අවසන් කරන්න ඉස්සර වෙලා. ඒක අපට පේදුරු තුමයි දෙන්නේ. 1 පේදුරු 5:6. මං කිව්වට පස්සේ කියන්නේ එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී ඔබ උසස් කරනු පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වන්න. දැන් මේකේ
මේ මට හැම වෙලාවෙම පේනවා සිංහල පරිවර්තනයේ බලාගෙන යද්දී ප්‍රධාන වචන සමහර තැන්වල අතාරපු හැටිය තේරුම ගන්න අමාරුයි. මෙතන කියනවා humble yourselves therefore. යටත් වෙන්න කියලා ඒකත් එක්කම තියෙනවා බහැපත් වන්න. Under God's mighty hand. දෙවියන් වහන්සේගේ හස්තය යටතේ බහැපත්ව යටත් වෙන්න. මොකද්ද මේ කියන්නේ? ප්‍රේමන්තේනි ප්‍රශ්නය ගැටලුව ආපුහම පීඩාව තියෙනකොට අවශ්‍යතාවයේ වැඩි වෙනකොට උන්වහන්සේ කියන දේට සවන් දෙන්න ඕන. අපේ ඇතුලෙන් එන දේට වඩා පිටින් එන දේට වඩා උන්වහන්සේ කියන දේට සවන් දෙන්න. සවන් දීලා උන්වහන්සේගේ මඟ පෙන්වීමට කීකරු වෙන්න ඕන. මේක චින්තනයක් විතරයි අදහසක් අත්දැකීමක් කිව්වේ නැත්තම් වසර 2000 විශාල ප්‍රතික්ෂේප වීමක් කරහා මමයි මගේ බිරිඳයි අපි ගියා. අපේම අය යම් ප්‍රශ්න ගැන අපිව වැරදිකාරයෝ හැටියට දුටුවා. දැන් එහෙම දැක්කම අපිට වුණේ මට බිරිඳ ගැන මට කියන්න බෑ. එයාත් ජේසුස් කියනවා ගමනක්. හැබැයි මට කියන්න පුළුවන් මං ගැන මට මං ගැන විවේචනය කරන අය ගැන විශාල තරහක් ඇති වුණා. එතකොට මගේ මුළු වෙලාවම ගත වුණේ ඒ තරහ පුපුර. අනිත් එක අපේ ලංකාවේ වෙන්න ඇති අනිත් රටවල් ගැන මට එච්චර අත්දැකීමක් නැහැ. හැබැයි අපේ අය නම් අපිට කිට්ටුවේ ඉන්න අය අපිට ගොඩාක් ආදරේ. කොහොමද ආදරේ කොච්චරද කිව්වොත් කවුරු හරි මං ගැන කියපු එකක් මට කියනකම් ඒගොල්ලන්ට සහනයක් නැහැ. ඉතින් හැමදාම කවුරු හරි ඇවිල්ලා කියනවා දන්නවද අරයා මොකද්ද කිව්වේ? ආය ඇතුලෙන් පුපුරනවා. එතකොට මම මේ පිපිරීමට සහනයක් ලැබුවේ ඒ කෙනා ගැන හා සමාන වැරදි දෙයක් කිව්වන. එතකොට යම්කිසි බැලන්ස් එකක් එනවා. එතකොට මට හිතෙනවා මම මූනේ මට කිව්වේ මම කියලා මෙයා මෙහෙම කෙනෙක් කියලා මම කියනවා. එතකොට එහෙම කිව්වම මට එනවා නිකන් සහනයක් එනවා. හැබැයි නවතින්නේ නැහැ උත්තරේකුත් නැහැ. ඊළඟට මට ඕන මේගොල්ලන් කටවස්සන්න. ඉතින් මං කල්පනා කරලා බලනවා මෙයාගේ කට වහන්න මම මොනාරි කියලා මොනාරි කරන්න ඕන. එතකොට එයාට රිදෙනවා වැඩිනේ. එතකොට එයා කට වහනවා. කවුද ඒ ක්‍රමවේද කියලා දෙන්නේ? පස්සේ බලන එයා ඉන්නවා මේකේ. ක්‍රමවේද ලස්සන ඒවා කියලා දෙන කෙනෙක් මේ කොටසෙම ඉන්නවා තාටියකේ. එතකොට හැබැයි ගැඹුරු තැන්වල උත්තරයක් නැහැ. ඊළඟට මට හිතුණා මම මේ ඔක්කොම ළඟෙන් අයින් වෙන්න ඕන. මේ මොකටද මේ රණ්ඩු කර මම පැත්තකට වෙනවා. ඉතින් දැන් ඒක පැත්තකට ගියයි කියලා සහනයක් නැහැ. ඒත් ඇතුලේ නිදහසක් නැති ගතියක් තියෙනවා. දැන් ඉතින් මොකද කරන්නේ? යාඥාවට ඔන්න ගියා. යාඥාවට යන්න ටිකක් කල් යනවා. ඇයි ඉස්සෙල්ලා යාඥාවට ගියා අරගොල්ලන්ගේ කටවල් වහන්න. ඊළඟට මම යාඥාවට ගියේ මගේ මාව මේ ප්‍රශ්නෙන් අයින් කරන්න. හැබැයි දැන් අනේ ජේසුනි දෙවියනි මොනවද මේකෙන් මට කියන්නේ? කියපුවාම උන්වහන්සේ මීට මගේ පැත්තේ අඩුපාඩුකම් පෙන්වන්න පටන් ගත්තා. ඉස්සෙල්ලා ඉතින් ඒව පිළිගන්නේ නැද්ද? අනිත් අයගේව ඊට වඩා කොච්චර තියෙනවද? මගේ මේ පොඩි ඒවට මේ ජේසු ඒව ගැන කියනවා. ඒ මිනිස්සු ගැන කියන්නේ. හැබැයි මට උන්වහන්සේ පෙන්නවා මේ මිනිස්සු ගැන බලන්න ඕනේ නැහැ. මං ඒ ඔක්කොම බලාගන්නම්. උඹේ වරද පිළිගනි. මම ඒක පිළි අරගෙන උන්වහන්සේගේ අතට යටත් වෙනවා.
යටත් වෙනකොට දෙවියන් වහන්සේ මොකද කරන්නේ? ඔය ප්‍රශ්නේ ඇතුලේ ක්‍රියා කරන්න පටන් ගත්තා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා. මට අද හොඳටම විශ්වාසයි. අපි මේ කරගෙන යන වැඩපිළිවෙල එළියට ආවේ ඒ යට පහත් බිඳුණු තැන ඉඳලා. ඒ ඔබගේත් ජීවිතේ අලුත් තැනට එන්න නම් උන්වහන්සේගේ හස්තයට යට වෙන්න ඕන. මගේ වරද, මගේ අඩුව මම පිළි අරගෙන ඔබ වහන්සේගේ පාමුල තියනවා මාව එතනින් එහාට අරගෙන යන්න. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. එතනට ආපුවාම ඊළඟ වාක්‍යයෙන් අපට කල යුතු දෙවනි දේ අපට පෙන්වනවා. උන්වහන්සේ ඔබ ගැන සලකන හේයින් කියන්නේ ඔබගේ හැම කරදරයක්ම උන්වහන්සේට බාර දෙන්න. බාර දීලා අරගෙන යන්න අපි පැයක් විතර උන්වහන්සේට බාර දීලා ආපහු හෙට ගේන්නම් කියලා. අපේ කරදර මල්ල, අපේ චෝදනා පෙට්ටිය නැද්ද? අපේ තියෙන අසාධාරණකම් වෙච්ච දේවල් ආපහු බෑග් එකේ දාගෙන ගෙදර ගෙනියනවා. මෙතන උන්වහන්සේ අපට උගන්වනවා මොකද්ද කියන්නේ? උන්වහන්සේ මට ආදරේ නිසා උන්වහන්සේ ළඟ තියලා මම ඒක අතාරිනවා. මම ආයේ කරදර වෙන්නේ නැහැ. එහෙනම් මම ස්තුති කරනවා. ප්‍රශංසා කරනවා. ප්‍රශංසාවේ ජීවිතය කියන්නේ ඒකයි. මම නමස්කාර කරනවා, ප්‍රශංසා කරනවා. එතකොට මොකද වෙන්නේ? මම ඇතුලෙන් ප්‍රශ්න මැදම නිදහස්. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා. ප්‍රේමන්තිනි, ඔය ඇතුලේ තැනට අපි නොගිහින් මතු පිට දුව හිටියොත් ජීවිතයම කාලෙනාස්තියක්. ඊළඟ වාක්‍ය 5:8 බලන්න. සිහිසත් ඇතිව, සිහිසන් ඇතිව කියන්නේ අවදිව ඉන්න ඔබගේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයකු මෙන් කවරෙකු ගිල ගනින්දෝ හොයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේ. අද ඕන තරම් ගොරෝන සිංහයෝ ඉන්නවා. හැම තැනම ටීවී එක දැම්මත් ගොරෝනවා, හරියට දැම්මත් ගොරෝනවා, ගොරෝන සිංහයෝ ඕන තරම් ඉන්නවා. එතකොට ඔය මෙතන පෙන්නනවා මම මේ වීඩියෝවල යක්ෂයා කියන්නේ අධ්‍යාත්මික බලවේගයක්. අපි ජේසු එක්ක හරි තැන ඇතුලේ හිටියේ නැත්තම්, මරණීය පාපයකට ඇබ්බැහි වෙලා නම්, ඒ වගේම දුර්වලකමක් පිළි නොගෙන මනස්ථාප නොවී ඒක සාධාරණය කරගෙන ඉන්නවා නම් මේ අඳුරු අධ්‍යාත්මික බලවේගය අපේ නිදහස හොරාගන්න. ඊළඟට අපේ නිදහස නැති වෙච්ච හැටිය අපි වහලුන් බවට පත් ඕන තරම් ඉන්නවා. මත්ද්‍රව්‍යයට වහල්, කාමරාගයට වහල්, බොරු කියන්න වහල්, ආසාවන් වලට වහල්. කරගන්න දෙයක් නැහැ. එතනින් එහාට යන්න විදියක් නැහැ. වහල් වුණා. ඉතින් මෙතන කියනවා ජේසුගේ අත යට බැහැපත්ව යටපත් උනේ නැත්තම් යක්ෂයාගේ බලපෑමට අපි වහල් වෙනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඉතින් මෙතනින් එළියට එන්නේ කොහොමද? ඊළඟ වාක්‍යයක තියෙනවා. අපි අද එතනින් අවසන් කරනවා. ලොව පුරා සිටින ඔබගේ සහෝදරයන්
එම දුක් කරදරවලට භාජනීය වන බව ඔබ දන්නා බැවින්. ඉතින් අපිට මේ කොරෝනා ගැන ගන්නත් පුළුවන්. ලෝකයේ අමතර මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා. ඔබගේ ඇදහිල්ලේ ස්ථීරව සිට යක්ෂයාට විරුද්ධ වන්න. මෙන්න යක්ෂයාට විරුද්ධ වෙන ක්‍රමවේදය කියලා දෙනවා. දැන් අපි ඉස්සර ඉඳලම දැකලා තියෙන්නේ යක්ෂයා එලවන්න යන ගොඩක් අය ආවේශ වුණා වගේ හැසිරෙනවා. ඇයි කෑ ගාලා එලෝලා අර ගොඩක් අය මට පේනවා අර යක්ෂයාට මොලයක් නැති සතෙක් වගේ කතා කරන්නේ. උඹ බං ඵලයන් මොනවා කියලා තමයි ඒ කියන්නේ. හරියට අර සතෙක් කෙලවනවා වගේ. කෑ ගහලා ඇහෙන්නේ නැහැ වගේ. හැබැයි බයිබලයේ කියනවා ඕකට උත්තරේ කෑ ගැහිල්ල නෙවෙයි. එහෙනම් මෙතන කියනවා ඔබගේ ඇදහිල්ලේ ස්ථීරව සිටින්න. යක්ෂයාට විරුද්ධ වන්න. කොහොමද යදහිල්ල ස්ථීරව ඉන්නවා කියන්නේ? ජේසු කරපු දේ ගැන හොඳට තේරුම් ගන්න. මොකද උන්වහන්සේ කලේ? උන්වහන්සේ කුරුසෙට ගිය ගමනේදී තමන්ගේ හොඳ නම පරිත්‍යාග කරලා මිනිස්සු ඉදිරියේ ලැජ්ජා වෙලා තමන් ඇඳගෙන හිටපු වස්ත්‍රය පරිත්‍යාග කරලා ජීවිතේ පරිත්‍යාග කරලා කුරුසේ ඇන ගහලා මොකද වුනේ? උන්වහන්සේ මැරිලා උත්ථාන වෙලා පාපයයි මරණයයි යක්ෂයාවයි ජය අරගෙන ඉවරයි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මේක දන්න කෙනා, මේක පිළිගන්න කෙනාට පුළුවන් ඒ යක්ෂ බලපෑමෙන් එළියට එන්න. ඇයි අරක අයිති කරගන්න එක විතරයි තියෙන්නේ. ඒක දන්නේ නැති අයට හිතෙනවා අපේ ශක්තියෙන් මොනවා හරි අපි කරන්න ඕන. මේකට උදාහරණයක් ක්‍රියාපොතේ දෙනවා. ක්‍රියාපොතේ ස්කීවාගේ පුත්තු දෙන්නෙක් කියලා ඉන්නවා. ඒ දෙන්න මොකද කරන්නේ? යක්කු එලවන දෙන්නෙක්. එතකොට ජුදා සම්ප්‍රදායද ඒගොල්ලෝ දකිනවා පාවුල්තුමා නිකම්ම යක්කු එලවලා දානවා. ඉතින් ඒගොල්ලෝ මේ ක්‍රමය අපි පාවිච්චි කරලා බලමු කියලා ඒ දෙන්න මොකද කරන්නේ? යක්ෂයෙක් ආවේශ වෙලා ඉන්න කෙනෙකුට කියනවා අර පාවුලුගේ අදහන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ ඵලයක්. එතකොට යකා කියනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේවත් මම දන්නවා පාවුලුත් දන්නවා උඹ කවුද කියලා එකට පහිනවා. අන්තිමට ඇඳගෙන හිටපු ඇඳුනුත් ගලවලා දානවා. දුවලා යන්නේ. ඇයි නම පාවිච්චි කළාට මදි. උන්වහන්සේ අදහන්න ඕන. උන්වහන්සේ අදහනවා නම් කෑ ගහන්න ඕනේ. ඒ අදහිල්ල තියෙන තැන යක්ෂයාගේ බලපෑම කැඩෙනවා. ඇයි ඒක කඩලා ඉවරයි. ඒක හදාහ ගන්න කෙනෙක් නැතිකොට බොරුවේ පියා එතන රජ කරනවා. ජොන්තුමාගේ සුවිශේෂය කියනවා යක්ෂයන්ට දෙන නම බොරුවේ පියා. බොරුවෙන් අපිව රවට්ටලා. එහෙනම් මම ආපහු මේක ගොනු කරනවා. මොකක්ද? ජීවිතේ ගත කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එළියෙන් ඇතුළට නැත්තම් ඇතුළෙන් එළියට. කිතුණු අපි වුණත් එළියෙන් ඇතුළට ජීවිතයට පුරුදු වෙලා හිටපු අපිට මේ ප්‍රශ්න සීමාවන් ගැටලු මැදින් උන්වහන්සේ අද ආරාධනා කරනවා ජේසුගෙම අත්දැකීමට. උන්වහන්සේ කියනවා එන්න මං උගන්වන්නම් ඇතුළට ඇවිල්ලා ඇතුළේ තියෙන නිදහස ආදරය ආලෝකයෙන් පිරීලා එය ඔබ පරිසරයක බෙදාගන්න. අද අපි ආඥා කරමු විශේෂයෙන්ම ස්වාමිනී අපිව ඒ තැනට මේ සතියේ අපි මුණ දෙන හැම අභියෝගයක් හරහාම රැගෙන
ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඔව් මගේ ප්‍රේමන්තේනි. අද දවසේදී තාත්තා අපිට කියලා දුන්නා. දේව වචනය හරහා ජීවත් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එළියෙන් ඇතුළටත්, ඇතුළතින් එළියටත්. එළියෙන් ඇතුළට ජීවත් වෙන අපේ ජීවිතවල ප්‍රශ්න අරගල, සීමාවන්, දුක් විඳීම් එමටයි. හැබැයි තදේව තාත්තා ජේසුගේ ජීවිතය තුළ ඇතුළෙන් එළියට එන ජීවිත ක්‍රමය තුළ සිද්ධ කරපු පුදුම දේ අපි දැක්කා. ඒ ජීවිත ක්‍රමේදී ලැබුණු සැනසීම, සතුට අපි දැක්කා. ඒ හින්දා අපි යාඥා කරමු. අපේ පාපිෂ්ඨකම නිසා, අපේ දුර්වලකම නිසා, අපේ බිඳුණුකම නිසා අපි අවුරුදු ගණන් පුරුදු වෙලා තියෙන මේ එළියෙන් ඇතුළට ජීවත් වීමේ ජීවන ක්‍රමය උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ඇතුළෙන් එළියට යන ජීවිත ක්‍රමයකට හුවමාරු වෙන්න. එහෙනම් මගේ ප්‍රේමන්තීනි, මේ රාත්‍රියේදී ඒ තෑග්ග උන්වහන්සේ ඔබට මට දෙන්න යනවා. ඒ තෑග්ග ඔබේ හදවත තුල, මගේ හදවත තුල අද රාත්‍රියේ උන්වහන්සේ ජීවමාන කරන්න යන නිසා අප උන්වහන්සේට අපේ හදවතේ නැගෙන ප්‍රශංසාවයි, නමස්කාරය, අල්තාරය අපි ගොඩනගමු. ස්තුති ස්වාමී, ප්‍රශංසාව වේවා, නමස්කාර වේවා, මහිමය වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. හාලෙලුයා, ප්‍රශංසාව, හාලෙලුයා, 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 ප්‍රශංසාව වේවා. ස්තුති ජේසු, ස්තුති ස්වාමී, ස්තුති ජේසු. බලවත් කරනා සමිඳුට පැසසුම් වේ, මා සවිමත් කරනා සමිඳුනි පැසසුම් වේ.
ස්වාමිනී මගේ බලය වෙන්න මා තුළින් එළියට ගලන්න ජීවමාන වෙන්න ස්වාමිනී ජීවමාන වෙන්න අප අතරේ ඇවිදින්න ජීවිතය පුරා සැඩ කුණාටු සදින් හමා එනමුත් සාමය කිසිදා නැත ඉවත් වුණේ හදිනා. අද වචනය පුරාම පැහැදිලි කරේ මෙන්න මේ වචන හතරයි. වගන්ති හතරයි. මිනිස්සු තමන්ව රජෙක් කරන්න හදනකොට දේවතාත් ඇතුළි දුන්නු සාමය සෙලවුණේ ජීවිතේ මහා තීරණ ගන්න හදනකොට දේවතාත්තා පාමුලට ගිහිල්ලත් උත්තර හොයපු දේවතාතත් එක්ක සම්බන්ධකමක් ගොඩනගපු තනයන් වහන්සේගේ හදවත ලෝකයේ සිද්ධි සිදුවීම් වෙනස් වෙනකොට පුද්ගලයෝ වෙනස් වෙනකොට පුද්ගලයන්ගේ ක්‍රියාකාරීත්වයන් වෙනස් වෙනකොට වෙනස් වුණේ නැහැ. ඇයි ඇතුලෙන් එළියට එන ජීවිත ක්‍රමයක් තිබුණා. ජේසුව අදහන සැවුමා මේ සාමයෙන් පිරිලා දෙව් පියාගේ මුහුණ සදා දකින්නට ජේසුව තුලිනා. මෙන්න අද ඔබේ මගේ යාඥාව. උන්වහන්සේව අදහන මගේ හදවත තුල මේ සාමය මට දකින්න ඕන. මොකක්ද මේ සාමය? බාහිර සිද්ධි සිදුවීම් වලට වෙනස් නොවන දෙවියන් කෙරෙහි ඇති වෙන බලාපොරොත්තුව. ජීවිතයට සම්බන්ධ පුද්ගලයන් වෙනස් වෙනකොට ඔවුන්ගේ සිද්ධි සිදුවීම් ඔවුන් ජීවිතයට ඇති කරන බලපෑම් වෙනස් වෙනකොට දෙවියන් කෙරෙහි තිබෙන බලාපොරොත්තුවේ නොවෙනස් වීම. ඇතුළතින් එළියට. ස්වාමිනී අද අපි ආඥා කරන්නේ අපෙන් බහුතරයකට මේ අත්දැකීම අද නැති වෙලා. අපේ ජීවිතවල සිද්ධ සිදුවීම් වල මේ අත්දැකීම අපිට නැති වෙලා. ස්වාමිනී ස්වර්ගයේ විවෘත කරලා මේ මහා දැක්ක අපිට දානය කරන්න. ස්වර්ගයේ විවෘත කරලා ඔබ වහන්සේගේ කරුණාවේ දයාවේ ප්‍රතිභාව පෙන්නලා ස්වාමිනී මේ අත්දැකීමට අපේ හදවත අරගෙන යන්න ආස කරමු. ජේසුගේ ජීවිතයේ කුණාටු වලින් පිරලා තිබුණට ඒ දේවල් වලට ජීවිතයට බලපෑමක් ඇති කරන්න බැරි වුණා සේම අපේ ජීවිතවල වට කරගෙන තියෙන අවිනිශ්චිතතාවයන් වලට අපේ ජීවිතවල වලට බලපෑමක් ඇති කරන්න බැරි වෙන විදිහේ ඇතුළාන්තයෙන් එළියට ගමන් කරන අධ්‍යාත්මයක් අපි තුල ගොඩනැගෙන්න පිණිස ජේසුගේ ජීවිතය පුරා
ජේසුගේ ජීවිතේ පුරා සැඩකුණාට තදින් හමා එනමුත් සාමය කිසිදා නැත ඉවත් වුණේ අදීනා ආස කරමු මේ අත්දැකීමට. යාඥා කරන්නේ අත්දැකීම ලැබෙන පිණිස. ජේසුගේ ජීවිතේ පුරා සැඩකුණාට තදින් හමා එනමුත් සාමය කිසිදා නැත ඉවත් වුණේ හදිනා බලවත් කරනා සමිඳුට පැසසුම් වේ මා සවිමත් කරනා සමිඳුනි පැසසුම්
මධ්‍යයට වාගුරන්න ස්වාමිනී ඔබේ මුණ පෙන්වන්න ජීවිත වෙනස් කරලන්න මා තුළ ජීවමාන වෙන්න ස්වාමිනී සාර්ථක වෙනවා. තමන්ට තේරෙනවා තමන් වටේ ඉන්න අය තමන් වතහරිනවා. තමන්ට තේරෙනවා තමන්ගේ ජීවිතේ ගොඩනගාගත් හැමදේම එකින් එක කඩාගෙන වැටෙනවා. මේ නිසා හදවතේ ලොකු අපේක්ෂා බංගත්වයකට පත් වෙලා අනාගතය පිළිබඳ විනිවිද භාවයක් නැහැ. ස්ථිරත්වයක් නැහැ. මේ නිසා ජීවත් වෙන්න පවා තියෙන ආසාව කෙමින් අඩු වෙලා ජීවිතේ නිරස වෙච්ච කෙනෙක්ට උන්වහන්සේ කතා කරනවා. එන්න මගේ ආලෝකයට මං නුඹට උගන්වන්නම්. ඇතුලෙන් එළියට ජීවත් වෙන්න ඉඩ දෙන්න. මං නුඹට උගන්වන්නම් ජීවිතය සාර්ථක වෙන්න. එන්න මං නුඹට උගන්වන්නම් ජීවිතය කොහොමද මා මත පදනම් කරගන්නේ. ඉඩ හරින්න මට නුඹේ ජීවිතය තුළ මේ වෙනස සිදු කරන්න. මම නුඹේ ජීවිතය තුළ ප්‍රාර්තිහාරයක් කරන්න බලාගෙන ඉන්නවා. නුඹේ අයිතිය මට බාර දීලා මේ තැනට නුඹේ හදවත විවෘත කරන තැන නුඹ නොසිතන විදිහේ වෙනස් වීම දොරටු නුඹේ ජීවිතයට විවෘත වෙනවයි කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ස්තුතියි ස්වාමිනී. ප්‍රශංසා වේවා. නමස්කාර වේවා ස්වාමී. හalleluya hallelujah. නීලා අහිංසා කමල් හර්ෂණී ජෝසප් මගේ දරුවනි මම ඔබව මගේ අතින් අල්ලාගෙන ඉන්නේ කවමදාකවත් ඔබ විනාශ වෙන්න ඉඩ තියන්නේ නැහැ මගේ දරුවනි මා කෙරෙහි අදහන්න කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. ස්තුතියි ජේසුස්. ප්‍රශංසා වේවා ස්වාමීනි. යම්කිසි හදිසි අනතුරකදී හෝ ක්‍රීඩාවකදී සිදු අනතුරකදී තමන්ගේ අත කැඩිලා නැවතත් ඒ සුව වෙන විට සුළු ඇදයක් ඇතිවයි සුව උනේ. ඒ නිසා අසීරු තත්වයකට පත් වෙලා ඉන්න කෙනෙකුට ස්වාමින් වහන්සේ කතා කරනවා මගේ දරුව සාර්ථක අනාගතයකට මම ඔබව ගෙන යනවා. ඔබගේ අවශ්‍යතාවයන් මම ඔබට සපුරනවා. ඔබේ අත නැවතත් යථා තත්ත්වයට මං ගේනවා කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. ස්තුතියි ජේසුනි. ප්‍රශංසා වේවා ස්වාමිනී. හලෙලුයා. යම් කිසි වටිනා භාණ්ඩ කීපයක් හංගාගෙන ඉන්න කෙනෙකුට ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා මගේ දරුව ඔබගේ මේ ක්‍රියාව නිසා ඔබේ ජීවිතය ඔබට නැති වෙනවා. ඔබේ නිදහස ඔබට නැති වෙනවා. හංගාගෙන ඉන්න බඩු එළියට ගෙනවිත් බාරදිය යුතු අයට එය බාර දීලා මේ නිදහස් වෙන්න මම ඔබව ජීවත් කරවනවා. මම ඔබට බලාපොරොත්තුවක් ගෙනත් දෙනවා. මමයි ඔබේ පියාණන් කියලා ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා. ස්තුතියි ජේසුස්. ප්‍රශංසා වේවා ස්වාමිනී. දරුවන්ගේ පාසල් ජීවිතය ගැන කරදර වෙන දෙමව්පියන් කීප දෙනෙකුට ස්වාමින් වහන්සේ කතා කරනවා. මගේ දරුවනි හදවතේ තියෙන කනස්සල්ල මට බාර දෙන්න. දරුවන් මට බාර දෙන්න.
මම ඔබවත් ඔබේ දරුවන්වත් මගේ සුරක්ෂිත භාවය තුළ රඳවාගෙන මම ඔබව ඉදිරියටම අරගෙන යනවා. මං ඔබට ගොඩාක් ආදරෙයි කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ වගේම උන්වහන්සේ කතා කරනවා ඇවිදිනකොට කොර ගහන තරුණ දරුවෙක් වෙන්න පුළුවන්. ඇවිදිනකොට කොර ගහන ස්වභාවයකින් පෙළෙන කෙනෙක්. මේ නිසා Tamanගේ පෞරුෂය කඩාගෙන වැටිලා මේ නිසා Taman හිතනවා තැනකට යන්න පුළුවන් කමක් නැහැ. Tamanව රිප්‍රසන්ට් කරන්න. මම Tamanව ඉදිරිපත් කරන්න විදිහක් නැහැ. Tamanට පෞරුෂය ගොඩනගා ගන්න විදිහක් නැහැ. Tamanගේ මේ තියෙන අඩුපාඩුව නිසා කියලා. උන්වහන්සේ කියනවා මගේ ඇස් දිහා බලන්න. ලෝකයේ ඇස් වලින් ඔබේ වටිනාකම ගන්න එපා. මේ ලෝකේ කාටවත් දීලා නැති ගුණාංග හැකියාවන් ගොඩාක් මම නුඹට දීලා තියෙනවා. නුඹේ මේ අඩුපාඩුවෙන් නුඹව මයින් ඉඳ තියන්න එපා. ඉඩ හරින මට නුඹට ආදරය කරන්න. නුඹ නොදකින නුඹ කවදාවත් හොයාගෙන නොතිබිච්ච නුඹේ ගුණාංග මම නුඹ තුළ මතු කරලා ගන්නවා. නුඹේ වටිනාකම් හරහා මම නුඹව සමාජයේ ඉහළ තැනකට ගෙනියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉඩ හරින්න මට නුඹේ ජීවිතය මෙහෙවන්න කියලා උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා. ස්තුතියි ස්වාමී. ප්‍රශංසා වේවා නමස්කාර වේවා. මගේ ප්‍රේමන්තිනි අද දවසේදී උන්වහන්සේ අපිත් එක්ක බෙදාගත්ත මේ හැම අත්දැකීමකටම උන්වහන්සේගේ ආදරයෙන් පිරීලා උන්වහන්සේගේ ජීවමාන බවින් පිරීලා උන්වහන්සේ බෙදාගත්ත මේ හැම අත්දැකීමකටම අපි ඉන්න තැන අපේ හදවත